මුදේ අපි අද දවසේදී කතා කරන්නේ මේ ජන සංඛ්‍යාව කියන පාඩමේ නේද? මේ ජන සංඛ්‍යා සංක්‍රාන්තිය අපි කියන සිලබස් එකේ මේ කොටස මේ වෙද්දි නැති වුණා. මේ ජන සංඛ්‍යා සංක්‍රාන්තිය මේ වැදගත්. මොකද අපිට ඉතුරු කොටස් තේරුම් ගැනීමට මේ කොටසින් තාම වැදගත් වෙන නිසා අපි මේ කොටස කතා කරමු. හරි. ඉතින් පුතේ අපි මේ ජන සංඛ්‍යා සංක්‍රාන්ති නියමේ අපි මේ අවධියේ දැන් අපි කතා කරමින් හිටියේ හරි පසු ප්‍රසාරණ අවධිය ගැන. දැන් ඔබට මතක ඇති හරි ඔබට මතක ඇති ජන සංඛ්‍යා සංක්‍රාන්ති නියමයේ ගැන කතා කරද්දී නේද? ජන සංඛ්‍යා සංක්‍රාන්ති නියමයේ කියලා අපි කිව්වේ මොකද්ද? රටක ජන සංඛ්‍යාව සිදු වෙච්ච වර්ධනයට නිර්මාණයට ව්‍යුහාත්මක ස්වරූපයේ ගෙනහැර දැක්වීම සඳහා තමයි මේ ජන සංඛ්‍යා සංක්‍රාන්ති නියමය භාවිතා කරන්නේ. එතකොට පුතේ අපි කතා කරා ලෝකයේ හැම රටක්ම මුල් අවස්ථාවේ මුල් කාලයේ හිටි එක යම් තැනක හැබැයි ඊට පස්සේ ලෝකයේ රටවල් ඉස්සරහට ගමන් කරා. හැබැයි තවමත් මේ අවධියේ ඉන්න රටවල් තියෙනවා කියන කාරණේ අපි ඔයගොල්ලොත් එක්ක කතා කරා. හරිද? කෙසේ නමුත් මෙන්න කතා කරමු. ජන සංඛ්‍යා සංක්‍රාන්ති නියමයෙන් කතා කරද්දී හරි ජන සංඛ්‍යා සංක්‍රාන්ති නියමයෙන් කතා කරද්දී ජන සංඛ්‍යාවේ වර්ධනයත් එක්ක නිර්මාණය වෙච්ච ව්‍යුහාත්මක ස්වරූපේ. දැන් පුතේ ජන සංඛ්‍යාවේ ව්‍යුහාත්මක ස්වරූපේ ජන සංඛ්‍යාවේ වර්ධනයත් එක්ක නිර්මාණය වෙන ව්‍යුහාත්මක ස්වරූපය ගෙනහැර දැක්වීම සඳහා තමයි අපි මේ කියන ජන සංඛ්‍යා සංක්‍රාන්ති නියමය භාවිතා කරන්නේ. එතකොට ජන සංඛ්‍යාවක් සතු ව්‍යුහය නිර්මාණය වෙන්නේ නේද? අපි දන්නවා මේ වෙද්දිම උපත් හා මරණවල හැසිරීම මත නේද? උපත් හා මරණවල හැසිරීම මත තමයි මේ ව්‍යුහය නිර්මාණය වෙන්නේ. හරි. එතකොට පුතේ අපි නේද? අපි ඒක කතා කළා. ඔබට මතක ඇති මෙන්න මෙහෙම කතන්දරයක් නේද? මේ අවස්ථා හතරකට මේක බෙදුවා. ප්‍රධාන අවස්ථා මුල් ස්ථාවර අවධිය ඊළඟට මුල් ප්‍රසාරණ අවධිය පසු ප්‍රසාරණ අවධිය ඊළඟට ස්ථාවර අවධිය සහ තව අවස්ථාවක් තියෙනවා ඒක තමයි කායන අවස්ථාව අතෝ ශරීරීය අවස්ථාව කියලා අපි කියනවා. හරිද? විශේෂයෙන්ම අපි අවධානය යොමු කරලා කතා කරන්නේ මෙන්න මේ කියන මේකට වඩා මෙන්න මේ අවධිය හතර ගැන තමයි අපි සිලබස් එකේ පහුගිය කාලවලදී වැඩි අවධානයක් යොමු කරලා කතා කරලා තියෙන්නේ. හරිද? හරි. එතකොට අපි කියනවා මේ ජන සංඛ්‍යා සංක්‍රාන්ති නියමය පිළිවෙලින් පෙළ ගැස්වුවොත් එහෙම මේක පළමු අවස්ථාව, මේක දෙවෙනි අවස්ථාව, තුන්වෙනි අවස්ථාව, හතරවෙනි අවස්ථාව, පස්වෙනි අවස්ථාව. එතකොට අපි මෙතනදී නේද? මොකද පළමු අවස්ථාව මේක අන්න වෙන කලින් අපි ලියාගමු. මුල් ස්ථාවර අවස්ථාව මුල් ස්ථාවර ඊළඟට මේක මුල් ප්‍රසාරණ අවධිය මුල් ප්‍රසාරණ තුන පසු ප්‍රසාරණ ඊට පස්සේ ස්ථාවර बस हाइब्रिड තමයි ශ්‍රේණීය අවස්ථාව නේ. ශ්‍රේණීය අවස්ථාව. හරිද? එතකොට පුතේ එතකොට අපි මේ යන්න දකින්න
මොකද්ද? මැසේජ් එකක් දානවා කවුරුද කෙනෙක් 4 වෙනි අවස්ථාව සහ 5 වෙනි අවස්ථාව. ස්ථාවර අවධියයි අනිත් එක ෂෙයා වීමේ අවධියයි දෙක 4යි 5යි නේද? ඔව් පුතේ. එළිය. මෙතන අංකඩේ දාලා තියෙන අවශ්‍යද? හරි. 4 තමයි. හරි. හරි. 4 තමයි. හරි. දැන් ඔන්න මේ පළමු අවස්ථාවනේ මේ රෝස පාටින් පේන උපත් රේඛාව මහ පාටින් පේන්නේ මරණ රේඛාව. sorry. ගොඩ පාට වගේ පාටින් පේන්නේ මරණ රේඛාව නේ. මහ පාට සුදු පාටින් පේන්නේ මරණ රේඛාව. හරිද? මරණ රේඛාව. හරි. දැන් බලන්න පුතේ මේකේ බලන්න පළමු අවස්ථාවේ ඔයාලට පේනවා ගොඩාක් පොදිනවා ගොඩාක් මැරෙනවා. මේ පල්ලෙහා ඉඳලා ගත්තොත් මේ පේනවා ඉහළ උපත් ඉහළ මරණ. රටේ ගොඩාක් උපදිනවා ඊට සාපේක්ෂව ගොඩාක් මැරෙනවා. මේ අවස්ථාව ගැන මේ විදිහ කතා කරලා ඉවරයි. එතකොට අපි මුල් ප්‍රසාරණ අවධිය ගැන කතා කරා. මේ විශේෂයෙන්ම මේ මුල් ප්‍රසාරණ අවධියේදී ලෝකේ රටවල් එන්නේ 1750 කියලා කතා කරා නේද? 1750න් පස්සේ කාර්මික විප්ලවයේ ආවාශය මුලින්ම ගත්ත රටවල් මේ පින්ම විතර පැනගත්තා කියලා අපි කතා කරා. මුල් අවස්ථාවේ මෙතන පැනගත්තා කියලා කතාව අපි කතා කරා නේද? දැන් ලෝකයේ මුල්ම අවස්ථාව මේක. ලෝකයේ හැම රටක්ම 1750 පෙර තිබෙන මේ අවස්ථාවදී අපි කතා කරා. හැබැයි 1750න් පස්සේ කාර්මික විප්ලවයේ ආවාශය ගත්ත දියුණු වෙච්ච රටවල් මේ තත්ත්වය අත්හැරලා මෙතනට පැනගත්තා. වර්තමානයේ හැබැයි මේ තත්ත්වයේ ඉන්න රටවල් තියෙනවා කියන කාරණා අපි කතා කරලා තියෙනවා. මේ මේ කියන ජනසංඛ්‍යා සංක්‍රාන්ති නියමයේ මේ පළමු අවස්ථාවේ රටවල් තියෙනවා කියලා අපි තාමත් කතා කරමු අප්‍රිකාවේ දියුණු රටවල්. හරි. ඊට පස්සේ අපි කතා කරනවා මේ අවධියේ ඉඳලා රටවල් ටිකක් මෙතනට පැනගත්ත 1750 දී ප්‍රථම වතාව කාර්මික විප්ලවයේ ආවාශයත් එක්ක. පේනවා මේ කාලේ ගොඩාක් උපදිනවා. ඊට සාපේක්ෂව ගොඩාක් මරණ ප්‍රමාණය අඩු කරගත්තා නේ. මෙතන ගොඩාක් මරනවානේ. දැන් මේ පල්ලෙහාට ගත්තොත් එහෙම ඊට සාපේක්ෂව මරණ ප්‍රමාණය පල්ලෙහාට ඇවිල්ලා. මේ ප්‍රස්තාරයේ වේනවා. මරණ ප්‍රමාණය පල්ලෙහාට ඇවිල්ලා තියෙනවා නේද? හරි. මෙහෙම මරණ ප්‍රමාණය පල්ලෙහාට ආවට පස්සේ ඔබට පේනවා. මරණ ප්‍රමාණය පල්ලෙහාට ගත්ත එක ඔබට පේනවා. මාළුවක් සැකයරනවා වගේ වන්දිය ලොකු වෙනවා. මේ ජනසංඛ්‍යාව එන්න විව්වේ ජනසංඛ්‍යාව එන්න රටේ වැඩි වෙන ජනසංඛ්‍යාව විව්වේ ලොකු වෙනවා. ජනසංඛ්‍යාව එන්න විව්වේ ලොකු කරගත්තා. දැන් විශේෂයෙන්ම කාර්මික විප්ලවයේ ආවාශය ගත්ත රටවල් ප්‍රථම වතාවට මේ අවස්ථාවට පැනගත්තා. හරිද? ප්‍රථම වතාවට මේ අවස්ථාවට පැනගත්තා. අදට මේ අවස්ථාවට පරිවර්තනය වෙමින් තියෙන රටවල් අප්‍රිකාවෙන් දකින්න පුළුවන්. හරි. මෙතන පැනගත්තා. හරි. ඒකලට පුළුවන් වුණා උපත් වැඩි වෙනසේම අර මරණ ප්‍රමාණය රටේ අඩු කරගන්න. මරණ අඩු කරගන්න පුළුවන් වුණා. එතන ඒක අන්තිය ලෝකේනවා ජනසංඛ්‍යාව රටේ වැඩි වෙනවා කියන කාරණේ ඔබට පේනවා. හරි. පළමු අවස්ථාව දෙවෙනි අවස්ථාව අපි දැරුවා. ඒකත් කතා කරලා තියෙන්නේ. ඊට පස්සේ අපි කතා කරා විශේෂයෙන් 1950 දශකයේ පස්සේ මෙතනට ආපු මුල්ම වතාවට මෙතනට ආපු රටවල් ජනසංඛ්‍යාව වැඩි වෙලා ගන්නකොට මේක වන්දිය ඇරෙනවා වගේ ජනසංඛ්‍යාව වැඩි වෙනවා. එහෙනම් ජනසංඛ්‍යාව වැඩි වෙනවත් එක්කම රටවල් වල ගැටලු නිර්මාණය වෙනවා. ජනසංඛ්‍යාව වෙන්නේ වැඩි වෙනවානේ. මෙහෙම ජනසංඛ්‍යාව එන්න වැඩි වෙද්දී මේ රටවල් වල ජනසංඛ්‍යාව ආශ්‍රිත ගැටලු නිර්මාණය වෙනවා. ගැටලු නිර්මාණය මෙහෙම පුතේ ජනසංඛ්‍යාව ආශ්‍රිත ගැටලු නිර්මාණය වෙද්දී ජනසංඛ්‍යාව ආශ්‍රිත මෙලෙස ගැටලු නිර්මාණය වෙද්දී මේ රටවල් තීරණය කරනවා මෙහෙම ජනසංඛ්‍යාව ආශ්‍රිත මේ විදිහට ගැටලු නිර්මාණය වෙනවා. අපි ලෝක අමාරුවකට වැටෙනවා. ඒ නිසා අපි ජනසංඛ්‍යාව පාලනය කරගත යුතුයි. එහෙනම් අර කාර්මික කරලා වෙච්ච ආපු රටවල් 1950 වගේ වර්තමාන වෙනකොට තමන්ගේ රටේ ජනසංඛ්‍යාව පාලනය කිරීම සඳහා උත්සාහ කරනවා. හරිද? ඒත් එක්ක ජනසංඛ්‍යාව පාලනය කරනවා. ජනසංඛ්‍යාව වැඩි වීම. රටේ ජනසංඛ්‍යාව වැඩි වීම පාලනය කරන මොකද කරන්න ඕනේ? රටේ උපත් ප්‍රමාණය අඩු කරන්න ඕනේ. නේද? ඒගොල්ලෝ විවිධ සැලසුම් හරහා
තමන්ගේ රටේ උපක්‍රමාණය අඩු කරගන්න. අපි ඒ සැලසුම් ඊළඟට කතා කරලා තියෙනවා. නේද? එතකොට මෙහෙම ජනසංඛ්‍යාව හරි දැන් මේ වැඩි වෙන උපක්‍රමාණය මේක කියන පල්ලෙහාට උපත් මේ පල්ලෙහාට එනකොට පේනවා. හරි. හරි. උපත් පල්ලෙහාට එන. උදේ දැන් මේ රට එන්නේ දියුණු වෙනවනේ. එහෙනම් ඉස්සරහට අපේ මේ රට දියුණු වෙනවා. දියුණු වෙද්දී ඒගොල්ලෝ සෞඛ්‍ය පද්ධති දියුණු කරගන්නවානේ. ඒගොල්ලෝ කොහොමද එහෙනම් මරණ ප්‍රමාණය විවිධ සාධක දියුණු කරන සෞඛ්‍ය පද්ධතිය අතර විවිධ සාධක දියුණු කරගන්න. අපි ඒක කතා කරන්නේ මොන සාධක කියලා මරණ ප්‍රමාණය පල්ලෙහායි නේද? අය කතා කරලා තියෙන්නේ. හරි. අන්න විවිධ සාධක හේතු කොටගෙන මේ ටික මරණ ප්‍රමාණය තවත් පල්ලෙහාට මේකට ගේනවා. හරි. මේ මරණ ප්‍රමාණය තවත් පල්ලෙහාට ගේන්න මේගොල්ලෝ සමස් වෙනවා. දැන් පේනවා ඉතින් මෙතනදී ඔකට පේන්නේ මාළුවගේ කට ඇරෙනවා වගේ ජනසංඛ්‍යාවේ එන්නේ ප්‍රසාරණයේ තත්ත්වය. හරි ඊට පස්සේ ඔබට පේනවා මේ කට පොඩ අඩු වෙන තත්ත්වය. කට පොඩ කියන පල්ලෙහාට අඩු වෙනවා. අර උපත් ප්‍රමාණය එන්නේ අඩු කර ගැනීම ප්‍රතිඵලයක් විදිහට නේද? උපත් එන්නේ අඩු කර ගැනීම ප්‍රතිඵලයක් විදිහට උපත් එන්නේ අඩු කර ගැනීම ප්‍රතිඵලයක් විදිහට පේනවා. මේකට කියනවා දීර්ඝ ජනසංඛ්‍යාව අඩු වෙමින් යනවා. අර ස්පීඩ් එක එච්චර නෑ. ජනසංඛ්‍යාව අඩු කරගන්න. මෙහෙම වැඩි වෙන එක අඩු කරගන්න. මෙහෙම වැඩි වෙන වේගය ඒක අඩු කරගන්න. හරිද? එතකොට අපි කියලා තමයි නේද? පසුපසාරණාවේදී ජනසංඛ්‍යාව අඩු වෙන අවස්ථාවකට පේනවා. හරිද? දැන් අද අපිට කතා කරන්න තියෙන්නේ මෙන්න මේ කියන ස්ථාවර අවධිය ගැන. ස්ථාවර අවධිය ගැන. මේක අඛණ්ඩව මේ අවස්ථාවේ තිබුණු උපත් ප්‍රමාණය අඩු කරගෙන අඛණ්ඩව පහළ දමාගෙන වැඩි නැති අඩු නැති විදිහට උපත් ප්‍රමාණය ස්ථාවර මට්ටමකට පවත්වාගෙන යන්න උත්සාහ කරනවා. මේ අවස්ථාවට පත්වෙනවා. මේ අට ඉස්සරහට දිගුවෙමින් ඉස්සරහට යනවා. අට ඉස්සරහට දිගුවෙමින් යනවා. දැන් මේ අවස්ථාවට පැමිණෙනවා. ඊළඟ මේ අවස්ථාවට පැමිණෙනවා. උපතුන් ස්ථාවරයි මරණ ස්ථාවරයි. මරණ ස්ථාවරයි. උපත් එන්නේ නඩු කරගත්තා. ඒත් ඒක උපත් ස්ථාවර මට්ටමට ආවා. මරණ තමයි සෞඛ්‍ය පද්ධතියට සමස්ත කාරණාවල දියුණුවේ නැතොත් ප්‍රගතියේ හේතුඵලයක් විදිහට මේගොල්ලෝ මරණ එන්න පහළ දමා ගත්තා. මරණ බලන්න දැන් මරණ ඊට පස්සේ රටේ ජනසංඛ්‍යා ප්‍රමාණයට සාපේක්ෂව ස්ථාවර මට්ටමකට යනවා. හරි. රටක හොඳම අවස්ථාව මේක. ඒ කියන්නේ මේ අවස්ථාවේ එකක් ඉන්නවා නම් ඉතාලම හොඳයි. වැඩියෙන් උපදින්නෙත් නැහැ, වැඩියෙන් මැරෙන්නෙත් නැහැ. අර මධ්‍යම ප්‍රතිපදාව වගේ මැදමාවත යන උපත් ස්ථාවරයි මරණ ස්ථාවරයි. හරිද? හරි. දැන් මේ කතන්දරේ ඔබට අන්න ගැටලු තියෙනවද මේ සම්බන්ධයෙන්? දැන් මේවා කතා කරලා තියෙන්නේ. මම නම් හිතන්නේ නැහැ ගැටලු තියෙනවා කියලා. ගැටලු දෙනවා නම් අහන්න පුළුවන්. ගැටලු දෙනවා නම් අහන්න පුළුවන්. ගැටලු මොහොත තියෙනද කාට හරි? හා? හරි ගැටලු දෙනවා මම උත්තරට නෑනේ මේ දක්වා කාටද ගැටලු තියෙනවද ඈ මොන දීර්ඝ පාඩමක් තමයි අපි උදේ කතා කරගෙන යන්නේ හොඳද හරි කාටද ගැටලු තියෙනවද මට දැන් දාන්න බෑ නැහැ හරි ගැටලු නැති බවයි පෙනියන්නේ එහෙනම් අපි ඉස්සරහට යමු දැන් අපිට තියෙනවා පුතේ මේ මුළු ස්ථාවරවදී ගැන කතා කරන්න නේද මුළු ස්ථාවරක කිට්ට ගන්න කුට්ටක් ඉන්න කිට්ට එක අපි කතා කරද්දී නිකන් ගන්න නම් පොඩක් ඈ හරි දැන් අපිට තියෙනවා එහෙනම් මුල් ස්ථාවරවල තියෙන ලියාගන්න. හරි. අපි ලියාගමු මෙහෙම.
ජනසංඛ්‍යා සංක්‍රාන්ති නියමය තුල ජනසංඛ්‍යා සංක්‍රාන්ති නියමය තුල පසු ප්‍රසාරණ අවධිය භාගයටන කරන්නේ. පසු ප්‍රසාරණ අවධිය භාගයටන කරන්නේ. පසු ප්‍රසාරණ අවධිය භාගයටද කරේ. කොතනකම් කතා කරමුද ඒක? පසු ප්‍රසාරණ අවධිය සාපේක්ෂව පහළ බැසීමට හේතු වෙන තැනට එනකම් කතා කරා. හරි. මරණ ප්‍රමාණය සාපේක්ෂව පහළ බහින හේතු ගැන කතා කරා නේද? හරි. එතනකම් තමයි ඉතින් තියෙන්නේ. මරණ නෙමේස උපත් ප්‍රමාණය පහළ බහින හේතු නෙවෙයි. ඔව් සර්. හරි. එහෙනම් ලියා ගන්න මාතෘකාව උපත් ප්‍රමාණය පහළ බහින හේතු අපි ලියා ගන්න කියලා ගන්න තියෙනවා. හරි. උපත් ප්‍රමාණය පහළ බහින හේතු ලියා ගන්න දෙන්නේ. හරි. ලියා ගන්න ඊළඟ එක පසු ප්‍රසාරණ අවධියේදී මාතෘකාව කෙටි මාතෘකාව පසු ප්‍රසාරණ අවධියේදී මරණ ප්‍රමාණය පසු ප්‍රසාරණ අවධියේදී මරණ ප්‍රමාණය ශීඝ්‍රයෙන් පහළ බැසීමට හේතු මරණ ප්‍රමාණය ශීඝ්‍රයෙන් පහළ බැසීමට හේතු හරි. පුතේ මරණ ප්‍රමාණය ශීඝ්‍රයෙන් පහළ බසින්න හේතුවක් තමයි සෞඛ්‍ය පද්ධතිය හා වෛද්‍ය විද්‍යාව අඛණ්ඩව දියුණු වීම. හරිද? එක තමයි හරි සෞඛ්‍ය හා වෛද්‍ය විද්‍යාව අඛණ්ඩව දියුණු වීම. පළවෙනි එක සෞඛ්‍ය හා වෛද්‍ය විද්‍යාව අඛණ්ඩව දියුණු වීම. කාරණය සෞඛ්‍ය හා වෛද්‍ය විද්‍යාව අඛණ්ඩව දියුණු වීම පළවෙනි එක. සෞඛ්‍ය හා වෛද්‍ය විද්‍යාව අඛණ්ඩව දියුණු වීම. අගේ පුතේ අපි පසු ප්‍රසාරණ අවධියේ ඉතින් මෙතන අවස්ථාවලදී අපි ටියුට් එකේ නම් පොතේ යාගෙන කරන්නේ ඉන්නේ නේද? ටියුට් එක ඉඳලා ඔබට පොතේ යාගෙන කොහොමද ඉන්නේ? මෙන්න මේ අවස්ථාව යාගෙන නැහැ කිව්වා. මෙන්න මේ අවස්ථාවේ මරණ ශීඝ්‍රයෙන් පහළ බසින්න හේතු තමයි අපි ලියමින්නේ නේද? හරි. මරණ මේ වෙනාදී ඔයාලට ගොඩාක් පහළ බසින්න. මෙහෙම මරණ ගොඩාක් පහළ වහින්න එක හේතුවක් තමයි සෞඛ්‍ය සේවාවන් හා වෛද්‍ය විද්‍යාව දියුණු වීම කියන්නේ. හරි. ඊළඟ කාරණේ තමයි පුතේ ඊළඟ දාන්න එහෙම සනීපාරක්ෂක සේවාවන් වර්ධනය වීම. ඊළඟ එක තමයි සනීපාරක්ෂක සේවාවන් වර්ධනය වීම. ඊළඟ එක සනීපාරක්ෂක සේවාවන් වර්ධනය වීම. හරිද? සනීපාරක්ෂක සේවාවන් වර්ධනය වීම. සනීපාරක්ෂක සේවාවන් වර්ධනය වීම. සනීපාරක්ෂක සේවාවන් වර්ධනය වීම. සනීපාරක්ෂක සේවාවන් වර්ධනය වීම. ඊළඟ පොයින්ට් එක දාගමු. මම කියන මේක වැඩි දන්නේ නැහැ. ඊළඟ පොයින්ට් එක දාගමු. අපි ඉක්මනට කතා කරනකොට නිසා ඊළඟ පොයින්ට් එක දාගමු. සමාජවාදී රාජ්‍යයන් ඊළඟ තමයි සමාජවාදී රාජ්‍යයන්
සමාජවාදී රාජ්‍යයන් ජනතා සුබසාධනය අගය කිරීම සමාජවාදී රාජ්‍යයන් ජනතා සුබසාධනය අගය කිරීම ජනතා සුබසාධනය අගය කිරීම ධනවාදී රාජ්‍යයන් සුබසාධක ධනවාදී රාජ්‍යයන් සුබසාධක රාජ්‍ය සංකල්පය සුබසාධක රාජ්‍ය සංකල්පය ඇති කිරීමට උත්සාහ කිරීම මගේ පුතේ අපිට යාත්‍රා ආයතන කරමු සමාජවාදී රාජ්‍යයන් ජනතා සුබසාධනය අගය කිරීම ධනවාදී රාජ්‍ය සුබසාධක රාජ්‍ය සංකල්පය ඇති කිරීමට උත්සාහ කිරීම. අයි පුතේ මොකක්ද මේ සංකල්ප දෙක? හරි මොකක්ද? ධනවාදී රාජ්‍යයන් සුබසාධක සංකල්පයට සමාජවාදී රාජ්‍ය ගැන කතා කරද්දී නේද? සමාජවාදී රාජ්‍යයන් සුබසාධනයේ සංකල්පය අගය කිරීම මේ වගේ සංකල්ප නිසා අපි කතා කරන මරණ ප්‍රමාණය අඩු වුණා කියලා. මේ දෙකෙන්ම උනේ ජනතාවට සුබසාධනය ලැබීම. සුබසාධනය කියන තේරුම ගන්නව නේද? දැන් ඔය පාසලක තියෙන සුබසාධක සමිති, හරිද? ගමකට තියෙන සුබසාධක සමිති ඒවා බලාපොරොත්තු වෙන ජනතාවට සෙත සහනය සැලසීම. එතකොට පුතේ අපි ඉගෙන ගත්තා මතකද ඔබට ඉතිහාසය ඉගෙන ගනිද්දී නේද? සාමාන්‍ය පෙළ ඉතිහාසය ඉගෙන ගනිද්දී ඔබට මතක ඇති ලෝකයේ පළමු ලෝක යුද්ධය සහ දෙවන ලෝක යුද්ධය කියලා ලෝක යුද්ධ දෙකක් තිබුණානේ නේද? දෙවන ලෝක යුද්ධේ නිමාවට පත් වීමත් සමග ලෝකේ කවදාවත්ම ආයි යුද්ධයක් ඇති වුණේ නැහැ. කියන්නේ ලෝක යුද්ධයක් ඇති වුණේ නැහැ. තුන්වන ලෝක යුද්ධයක් ඇති වුණේ නැහැ. හැබැයි තුන්වන ලෝක යුද්ධයක් ඇති නොවුණා ලෝකයේ ඇති වෙනවා සීතල යුද්ධයක්. මතකද ඔයගොල්ලන්ට අන්තිම පාඩමේදී කතා කරන ඉතිහාසය 11 වසරේ නේද? එතන සීතල යුද්ධයක් ඇති වුණා කියලා කියනවා. එතකොට රාජ්‍යයන් දෙකක් කියන්නේ ඇමරිකාව ප්‍රමුඛ ධනවාදී කඳවුරක් කියලා එකක් නිර්මාණය වුණා කියලා අපි කතා කරනවා. ඊට පස්සේ රුසියාව ප්‍රමුඛ සමාජවාදී කඳවුරක් නිර්මාණය වුණා කියලා කතා කරනවා. නේද? ඔන්න මතකයි. එතකොට පුතේ 1950න් පස්සේ මේ සීතල යුද්ධය ඇති වෙන්නේ. එතකොටදී රටවල් ගත්තොත් ඒ රටවල් යම් කිසි රටවල් ප්‍රමාණයක් ධනවාදී කඳවුරට යනවා. සමහර රටවල් ප්‍රමාණයක් සමාජවාදී කඳවුරට යනවා. හරිද? එතකොට මේ සංකල්ප දෙකේදී සමාජවාදී රාජ්‍යයන් අගය කරන්නේ සුබ සාධන. ජනතාවට හැම වෙලාවෙම සුබ සාධන දෙන්න ඕනේ. සෞඛ්‍ය සේවාව නොමිලේ දෙන්න ඕනේ. මේ වගේ දේවල්. හරි ජනතාවට අවශ්‍ය පහසුකම් නොමිලේ දී යුතු රාජ්‍යයක ලබා දෙන්න මැදිහත් වෙන්න ඕනේ. හරිද? එතකොට මොහොත් මරණ ප්‍රමාණය අඩු වෙනවනේ වෛද්‍ය විද්‍යාව දියුණු වෙනවනේ මිනිස්සුන්ට නිකම් බෙහෙත් ගන්නකොට. ධනවාදී කඳුරක් කියනවා ජනතාවට සුබ සාධන පහසුකම් දෙන්න ඕනේ. යම් මුදලකට හෝ රාජ්‍ය දුප්පතුන්ට මැදිහත් වෙලා හෝ රජේ මැදිහත් වෙලා මේ දේවල් කරන්නේ. මේ දෙක හරහාම මරණ ප්‍රමාණය ලෝකයේ අඩු වෙනවා. අපි කතා කරනවා තවත් රටවල් කිහිපයක් සමාජවාදී කඳවුරට ගියෙත් නෑ ධනවාදී කඳවුරට ගියෙත් නෑ. දැන් අපි ලිප්පේ නැහැ. ඒක උඩ අපිට අවශ්‍ය නෑ. මේ දෙකටම ගියේ නෑ. මේ දෙකටම යන්නේ නැතුව අපි කතා කරන නොබැදි පිළිවෙතක් අනුගමනය කළා. දැන් ලංකාවත් ඒ නොබැදි පිළිවෙත. නොබැදි පිළිවෙතක් තමයි අනුගමනය කරන්නේ. අපි රුසියාවට ගැටුම්නෙත් නෑ. රුසියාව බල කඳවුරට ගැටුම්නෙත් නෑ.
අපි ඇමරිකාව ප්‍රමුඛ ධනවාදී කඳුරට ගියෙත් නැහැ. ඒ නිසා අපිට අර ගිරේට අහු වෙන්නේ නැතුව අතීතයේ දෙගොල්ලන්ගේම ආධාර අරගෙන ඉන්න පුළුවන් වුණා. දෙගොල්ලන්ම අපේ රටේ යම් යම් සුබ සාධන නැති කරන්න සල්ලි දුන්නා. ඇමරිකාව ප්‍රමුඛ ධනවාදී කඳුරක් අපේ රටට සල්ලි දුන්නා, බඩු බාන දුන්නා, එක සුබ සාධන පහසුකම් දුන්නා. හරි රුසියාව ප්‍රමුඛ සමාජවාදී කඳුරක් අපේ රටට දෙපැත්ත හම්බුණා. දෙපැත්තම අපිට හම්බුණා. හරිද? ඒක කාටවත් ගැටෙන්නේ නැහැ. ඒක අපිට ජාම්ම බේරන්න ඉන්න පුළුවන්. ඒක ඉතින් අපිට කතා කරන මරණ ප්‍රමාණය අඩු වෙනවා නේද? අපේ රටේ යම් සුබ සාධන නැති වුණා. දැන් වල ආච්චියම්මලාගෙන් ඉන්නවනම් තාත්තලා එහෙම ඉන්නවා මතක ඇති අහලා බලන්න මමත් දන්නේ මමත් මේ අපේ අම්මා තාත්තා කියන දේවල් මත් කියන්නේ. හරි රුසියාවෙන් අපිට බිස්කට් එක අහලා බලන්නකො. ඒ බිස්කට් එක මාර රහයි. බඩ පිරුණු බිස්කට්. දැන් මේ තියෙන නිකන් නේද? ගිල්ල ගම අපි දන්නේ නැහැ ගිල්ල ඉවරයි. බිස්කට් දැන් ඉන්නේ. එහෙම නෙමෙයි අර තිරින් වලින් හදපු බිස්කට් එක මාර රහයි හොඳට බඩත් පිරෙනවා. ඒ බිස්කට් දිහා ඒක සමාජවාදී රාජ්‍යයක් ඇත රුසියාවෙන් ලැබිච්ච ආධාරය. හරි. මෙන්න මේ වගේ විදිහට අපි දෙපැත්තෙන්ම ආධාර අරගෙන අපේ මන්ද පෝෂණය තුරන් කරන්න, හරි සෞඛ්‍ය සේවාවන් දියුණු කරන්න, මේ ආදී සමස්තයෙන් අපිට හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් සමස්තයක් විදිහට ඔන්න ඔය කියන කාරණා හරහා ලෝකෙට පුළුවන් වුණා පුතේ මරණ ප්‍රමාණය අඩු කරගන්න. පුළුවන් වුණා. හරිද? ඉතින් මේ හරහා මරණ ප්‍රමාණය ඉතාම පහළ ගියා. හරිද? මේ රටවල මරණ ප්‍රමාණය පහළ ගියා. හරි මේ අවදිට ආපරවල මරණ ප්‍රමාණය අඩු කරගන්න පුළුවන්. හරි මම හිතනවා ඔයාලට මේ කාරණේ පැහැදිලි ඇති කියලා. හරි සුබ සාධනයේ හොඳට තියෙනකොට වෛද්‍ය විද්‍යාව දිනුනලා සුබ සාධන පහසුකම් දුන්නා. මරණ ප්‍රමාණය අඩුයි පුතේ. හරිද? හරි. මේ ජනතා සුබ සාධනය කියන්නේ ඕනම රාජ්‍යයක් අගය කරන දෙයක්. ජනතාවට තමන්ගේ රටේ ජනතාවට උපරිම ආකාරයේ සහන සපයන්න ඕන. අපේ රටේ අපේ මිනිස්සු අපේ රටේ මිනිස්සු කියන දේ අගය කරනවා නෙමෙයි. දැන් අපි වුණා කොච්චර අමාරුකම් තිබ්බත් කොවිඩ් වෛරසය කාලේ අපේ රටේ මිනිස්සු ගෙන්න ගන්න යම් උත්සාහයක් දැරුවා. විවිධ රටවල ඉන්න කට්ටිය. දැන් ඇමරිකාව වගේ රටක් ගත්තොත් එහෙනම් ඇමරිකාව වගේ රටක් නිවේදනය කරනවා කිසි රටකට යන්න එපා කියලා. නේද? කොවිඩ් යන්න එපා කියලා නිවේදනය කරනවා. ඒකට පාස්ට් පිළිදා ප්‍රහාරදී ලංකාවට යන්න එපා කියලා ඇමරිකාව නිල වශයෙන් දැනුම් දෙනවා. ඒ තමයි රටේ මිනිස්සු සමන්තරට වැඩගත්. ඇමරිකානුවෙක් වෙනුවෙන් ඇමරිකාව හැම වෙලාවෙම හිට ගන්න. ඇමරිකාවේ අය වෙනුවෙන් ඇමරිකාව හැම වෙලාවෙම හිට ගන්න. හැම රටක් මෙහෙම තමන්ට පුළුවන් ශක්ති ප්‍රමාණය තමන්ගේ මිනිස්සු වෙනුවෙන් හිට ගන්නවා පුතේ. ඒත් එකකින් අපි කතා කරනවා තමන්ගේ රටේ ජාතිය තමන්ගේ ජාතියේ ප්‍රගතිය උන්නතිය උසා ඕනම රටක් තමන්ගේ උපරිම ශක්ති ප්‍රමාණයෙන් කටයුතු කරනවා. ඉතින් ඒත් එක මරණ ප්‍රමාණයෙන් අඩු වෙලා තියෙනවා. හරිද? මේ රටවල තමන්ගේ මූල්‍යමය හැකියාවත් එක්ක ඒ ශක්තිය වැඩිපුර දරනවා. ඒත් එකකින් මරණ අඩු කරගන්න පුළුවන් වෙලා තියෙනවා. පුතේ රමේක් අහන්න සමාජවාදී ධනවාදී කියන්නේ මොකක්ද කියලා. හරි සහන් පුතා තමයි අහන්නේ. පුතේ මේක අපිට දැන් කතා කරන්න බෑ. ඒ කියන්නේ දැන් අපි පන්තියේ පොලිටිකල් ක්ලාස් කරනවා මේක හොඳට ඔයගොල්ලන්ට තේරුම් කරයි පොලිටිකල් කරනවා නේද? හරි මම මේ සමාජවාදී සහ ධනවාදී කියන කිව්වොත් එහෙනම් අපිට මේක ලොකු පොළුල්ල කතා කරන්න මාතෘකාවක්. හරිද? ඒ කියන්නේ මේ විඥාන දෙයක් මම ඒක කතා කරන්න බෑ. මම පුංචි අදහසක් දෙන්න. හරි මම පුංචි දැන් ප්‍රශ්න අහපු හින්දා කියන්න. සමාජවාදී සහ ධනවාදී කියන්නේ හරි මතවාද දෙකක්. හරිද? සමාජවාදී කඳවුර සහ ධනවාදී කඳවුර කියලා මේ බල කඳවුරු දෙකක් නිර්මාණය වෙන්නේ විශේෂයෙන්ම දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ. හැබැයි මේක කලින් ඉඳලම මේ සමාජවාදී සහ ධනවාදී කියන දර්ශනයන් සම්බන්ධයෙන් මතවාද ඉදිරිපත් වෙලා තියෙනවා. දැන් කාල් මාක්ස් වගේ අය තමයි සමාජවාදය සම්බන්ධ මූලික අදහස් ඉදිරිපත් කරපු පුද්ගලයන් ඉඳලා සලකන්නේ. හරිද? ඒ වගේ අයද මට එතකොට ඒගොල්ලෝ ඉදිරිපත් කරපු දර්ශනය. එතකොට ඒකෙදි උතුම්ම දේ විදිහට සලකන්නේ රටේ ආර්ථිකය පවත්වා ගැනීම මේ සමස්තය හැමෝටම වඩා උතුම් රටේ ජීවත් වෙන පොදු ජනතාවට වඩා උතුම්ම දේ කියලා සලකන්නේ සමාජය. සමාජයට තමයි හැමදේම දෙන්න ඕන කියලා විශ්වාස කරනවා. හරිද? ඒ සමාජයේ තුන මිනිස්සු ජීවත් වෙන්නේ. එතකොට සමාජය තමයි උත්කෘෂ්ඨ දේ විදිහට පිළිගන්නේ. හැබැයි ධනවාදයේදී හරි පිළිගන්නේ පෞද්ගලික ව්‍යවසාය කියන්නේ. ඒ පුද්ගලයා මත කොට නැගෙන ආර්ථිකය තමයි වඩා වැදගත් කියලා පිළිගන්නේ.
මේක මතවාද දෙකක්. හරි මේක තව ටිකක් විස්තරාත්මකව කියන්න පුළුවන් දේවල්. දැනන නිකන් මතක තියාගන්න. දැන් කවුරුත් මෙන්න පොලිටිකල් කරන්නේ නැහැ. හරි දැන් ඔය සමාජවාදය කතා කරනවා ලංකාවේ ජනවාදය කතා කරනවා. හරිද? මේ ඔය මම මේක මුංචි වෙලාවකදී කියලා දෙන අමාරු කතාවක්. හරි අපි පොලිටිකල් ඉගෙන ගන්න කාලේ අපි මම ඒලර්ස් වල පොලිටිකල් කරන කාලේ අපිට මේක දවස් ගාණක් කතා කරන මාතෘකාවක්. හරිද? ඉතින් මේ දැන් නිකන් අයිඩියා එකක් අර ඉඳන් මතක තියාගන්න. ඒකට මේ ලෝකයේ බල කඳවුරු දෙකක් තියෙනවා කියන්නේ. දැන් අපි ගත්තොත් එහෙම රුසියාව, චීනය වැඩිපුර අගය කරන්නේ තවමත් සමාජවාදී. හරිද? කියුබා, උතුරු කොරියාව වගේ රටවල් සමාජවාදී දර්ශනය අගය කරනවා. මම ආර්ථිකය පාලනය කරන මේ දර්ශනය පාවිච්චි කරනවා. ඇමරිකාව, බ්‍රිතාන්‍ය, ප්‍රංශය, ජර්මනිය වගේ රටවල් ලෝකයේ අංකයේ ධනවාදී රටවල්, ඕස්ට්‍රේලියාව වගේ රටවල්, නවසීලන්ත වගේ රටවල් අංකයේ ධනවාදී ආර්ථිකයක් ක්‍රියාත්මක කරන රටවල්. ධනවාදී රටවල් පාලනය වෙන්නේ. ඒකට ඒක මෙතනදී මම නිකම් කිව්වේ හරි වඩා පොඩ්ඩක් පැහැදිලි කරන්න. ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්න මේ රාය ප්‍රමාණවත් නැහැ. හරි කෙසේ නමුත් ඔය කියන සංකල්ප දෙක තුලින්ම ජනතාවට යම් යම් සුබසාධන පහසුකම් ලැබුණා. හරි ඒ සුබසාධන පහසුකම් ලැබීමත් එක්ක මරණ ප්‍රමාණය අඩු කරගන්න පුළුවන් වුණා. හරි අපි ඊළඟ පොයින්ට් එක දාගමු පුතේ. හරි මම මොකක් පැහැදිලි කරනවා 2023 ළමයින්ට ආමෝහ ඔච්චරම පැහැදිලි කරන්න ඇත්තට ඔයගොල්ලෝ කැපැසිටි එක මදි. මම ඔක රිවිෂන් එකේදී ආයෙ බලලා කතා කරනවා. රිවිෂන් එකේදී ඔය පැහැදිලි කරන්න නම් තව ටිකක් හොඳයි. හරිද? දැනට ඔහොම මතක තියාගන්න. තියරිය අපි දෙනකොට ඔහොම මතක තියාගන්න. හරි? නැත්නම් ඒක පන්තියත් එපා වෙයි මේක සමාජවාදී ධනවාදී කියවන්න ගත්තා. හරි. මම ඒක සුට්ටක් පැහැදිලි කරන්න පස්සේ තව සමාජවාදී ධනවාදී ෆැසිස්ට්වාදී හරි මේ වගේ සංකල්ප ආවන පොඩ්ඩක් ඉතිහාසෙද ඔය ඉගෙනගෙන තියෙන උසස් සාමාන්‍යද හරි ක්ලාසෙද ඔය ඉගෙනගෙන තියෙන ෆැසිස්ට්වාදී එන්නේ බෙනිටෝ මුසොලිනිගේ ෆැසිස්ට්වාදී නාසිවාදී වගේ නාසිවාදී කියන්නේ වගේ සංකල්ප ගැන අපි ඉගෙනගෙන තියෙන උසස් සාමාන්‍ය පැත්තට ඒක ඇති හරිද ඒ පොඩි වැඩි ඇඩ්වාන්ස් පැත්තක් තමයි කතා කරන්නේ දැන් මේ කියන ඕනම සංකල්පයක් සඳහා බලාපොරොත්තු වෙන රටක මරණ ප්‍රමාණය අවම කරගන්න හරි මරණ අඩු කරන තමන්ගේ රටේ මිනිස්සු තමන්ගේ රටට වැදගත්. හරි. ඔව් ධනවාදී ආර්ථික න්‍යාය ඉදිරිපත් කරන ලිබරල් වාදය තුල. අරදී මතකෙ දෙන්න කට්ටිය. හරි. මේ අපි පස්සේ කතා කරමු. හරි. දැන් ඔබ කරනවද කියන්නේ මේ කියන දේවල් කරා මරණ ප්‍රමාණය අවම කරගන්න පුළුවන් වුණා. හරි. අපි ඊළඟට යමු පුතේ ඊළඟ කාරණේ දාගන්න. බෝ නොවන රෝග හා බෝ නොවන රෝග හා බෝ නොවන රෝග හා බෝ වන රෝග සම්බන්ධයෙන් බෝ නොවන රෝග හා බෝ නොවන රෝග හා බෝ වන රෝග සම්බන්ධයෙන් බෝ වන රෝග සම්බන්ධයෙන් ජාතික නිවාරණ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම ජාතික නිවාරණ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම ජාතික නිවාරණ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම මොකක්ද පුතේ ඒ කාරණය පුතේ රටක් තුල බෝවන රෝග සහ බෝ නොවන රෝග විදිහ අපිට රෝග වර්ග ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන් පුද්ගලයාගෙන් පුද්ගලයාට හෝ සත්වයාගෙන් සතුන්ගෙන් පුද්ගලයාට දැනෙන්න පුළුවන් රෝග වලට අපි කියනවා බෝවන රෝග ඒක අපි කියනවා කෙනෙක්ගෙන් කෙනෙක්ට බෝ වෙන්න පුළුවන්. හරි. ඒ වගේම තමයි බෝ නොවන රෝග තියෙනවා. කෙනෙක්ගෙන් කෙනෙක්ට බෝ වෙන්නේ නැහැ. ඒ රෝග වැළඳෙන්න පුළුවන්. හරි. දිය වැඩියාව, කොලෙස්ටරෝල්, ඊළඟට පිළිකාව වගේ රෝග ඊටත් අපි කතා කරනවා බෝ නොවන රෝග කියලා. නේද? බෝ වන රෝග දැන් අපිට පේනවා නේද? කොවිඩ් කියන්නේ බෝ වන රෝගයක්. විවිධ වෛරස් රෝග නේද?
HIV කියයි මේවා බෝ වෙන පුද්ගලයාගෙන් පුද්ගලයා නැතුන්ගේ සතුන්ගෙන් එහෙනම් බෝ වෙන්න පුළුවන් අවස්ථා තියෙනවා. හරිද? එතකොට පුතේ රටක් හරි ඕනෑම රටක් තමන්ගේ රටේ බෝ වෙන රෝගීන් ප්‍රමාණය පාලනය කරගන්නත් ඔවුන් කළමනාකරණය කරගන්නත් හරි බෝ නොවන රෝගවල රෝගී ප්‍රමාණය කළමනාකරණය කරගන්න නිරන්තර උත්සාහයක් දරනවා. හරිද? ඒ වෙනුවෙන් ජාතික සෞඛ්‍ය නේද? ජාතික සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට ක්‍රියා කරනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම ලංකාවේ දියවැඩියාව පාලනය කිරීම සඳහා විවිධ සායන පවත්වනවා. අර ජනතාව නිරන්තරයෙන් දැනුවත් කරනවා. හරි මේ දේවල් කරන්න ඕනේ කියලා දැනුවත් කරනවා. හරි ඒ වගේම තමයි අනිකුත් රෝගත් එහෙමයි. දැන් බෝවන රෝග ගත්තොත් එහෙම පිළිකා රෝග වර්ගයේ දේවල් නේද? බුලත් දැන් මුඛ රෝග තමයි මුඛ පිළිකා ලංකාවේ එන්න වැඩි වීමේ ප්‍රවණතාවයක් තියෙනවා කියලා දැනුවත් කරනවා. දැන් නිදාසයෙන් දැනුවත් කරනනේ. මුඛ පිළිකා වර්ධනය වෙනවා ලංකාවේ. හරි ඒ වෙනුවෙන් ප්‍රධාන වශයෙන් බලපාන මුඛ පිළිකා දෙන්නේ දුක්කර සහ පුවක් භාවිතය සහ මත්සාර භාවිතය. හරිද? ඉතින් ජනතාව නිරන්තරයෙන් දැනුවත් කරන බුලත් පිට කන්න එපා. නේද? බුලත් පිට කන්න එපා. ඊළඟට ලංකාවේ දරුවෝ නේද? දැන් අර කියයි මේ උඩ තියා ගන්නවා නිකන් අර හදාගෙන පොඩි දේවල් හදාගෙන මේ කට වටේ තියා ගන්නවා. මෙහෙම තොල් උස්සලා බලුවොත් එහෙම නිකන් ඒවා ලුණු සිවි වගේ තියෙන දන්නවනේ ඔක්කොම වටේ තියෙනවනේ සයිඩ් වලින් හැදලා තියෙන්නේ. ඒවා ඔක්කොම පිච්චෙනවා මැරෙනවා. අර දැන් ජාතික පිළිකා යනකෙත් මේ දකින්න පුළුවන්. ඒ නිසා කන්න එපා කියන්නේ. අපි තමයි නිරන්තරයෙන් ඔය කියන්නේ නිකන් මත්ද්‍රව්‍ය භාවිතය දුක් වෙන එපා කියන එක. හරි. මේ නිකන් එකක කුට ජාවාරකාරය නිකන් මේ දේවල් කාලා නිකන් තමන්ගේ අයාලේ මේ නිකන් තරුණ කාලේ විනාශ කරනවා. හරි. ඒකට මේ ඔයගේ අර අපි කියන විධිමත් නොවන දුම්කොළ භාවිතය තියෙන සහ විධිමත් දුම්කොළ භාවිතය වෙනකොට ඒවත් හොඳ නැහැ. සිගරට් පානය මේ ඔක්කොම මුඛ පිළිකා ඇතිවෙන සහ ශ්වසන මාර්ගයේ පිළිකා ඇතිවෙන බලපාන පුළුවන්. ඉතින් සෞඛ්‍ය නේද? සෞඛ්‍ය පද්ධතිය හරහා දැනුවත් කරමු නිරන්තරයෙන් මෙහෙම. ඊළඟට කියනවා තමන්ට පිළිකා රෝගී ලක්ෂණ තියෙනවා ඇවිල්ලා මේ සායන වලට ඇවිල්ලා මුලින්ම හඳුනා ගන්න කියලා කියනවා. නේද? මුලින්ම හඳුනාගත්තොත් මේ පිළිකා වර්ධනය කරන්න පුළුවන්. මේකේ පැතුනොත් මේක වර්ධනය කරන්න බෑ. මේක දැනුවත් කිරීම කරනවා නිරන්තරයෙන්. ඊළඟට HIV වගේ දේවල් නේද? HIV රෝග පාලනය කිරීම සඳහා නේද? ලොකු දැවැන්ත කටයුත්තක් කරනවා නේද? මේ සංගණන පවත්තන කොච්චර රෝගී ප්‍රමාණයක් වාර්තා වෙනවද? ඒකට ඒවා ගැන නිරන්තරයෙන් දැනුවත් කරනවා. හරි. මේ වගේ දේවල් කරනවා රජයක් වැඩියක්. ඒතර මේ රටවල් මේ කීදේ කරපු නිසා හරි ඒවා රහ ප්‍රමාණය අඩු කරගන්න පුළුවන්. නැත්නම් බෝවන රෝග සහ බෝවන රෝග පාලනය කිරීම සහ ජාතික ප්‍රතිපත්ති අනුගමනය කිරීම කියනවා. හරිද? හරි. ඊළඟට අපි ආගමු. හරි ඊළඟට දාගන්න ජාතික ඊළඟ පොයින්ට් එක ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන් ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන් ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන් ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන් විධිමත් ආකාරයෙන් ක්‍රියාවට නැංවීම විධිමත් ආකාරයෙන් ක්‍රියාවට නැංවීම ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන් විධිමත් ආකාරයෙන් ක්‍රියාවට නැංවීම ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන් විධිමත් ආකාරයෙන් ක්‍රියාවට නැංවීම ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන් විධිමත් ආකාරයෙන් ක්‍රියාවට නැංවීම පුතේ ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන විධිමත් ආකාරයෙන් ක්‍රියාවට නැංවීම. ඒත් එක්ක අපිට පුළුවන් වුණා මරණ ගොඩාක් අඩු කරගන්න. හරි. මරණ ප්‍රමාණය අඩු කරගන්න මේ හරහා හැකියාව අපිට ලැබුණා. හරි. ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන රාජ්‍ය මට්ටමේ හොඳට සැලසුම් කරලා නේද? එන්නත් කොහොමද දෙන්න ඕනේ? එන්නත් කාටද දිය යුත්තේ? කොහොමද පාසල් වයසේ දරුවන්ට දෙන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයත් එක්ක කටයුතු කරලා නේද විදේශ රටවල් දැන් මේ තත්ත්වයට ආපු රටවල් මේ දේ කරා. හරි ඒක තමයි මරණ ප්‍රමාණය අවුත් කරගන්න පුළුවන් වුණා. හරි අපි ඊළඟට යමු හිතා. හරිද? ඊළඟට අපි යමු වෙන
අවධිය ගැන නේද? මේ අවශ්‍ය ස්ථාවර අවධිය ගැන කතා කරන්නේ. ස්ථාවර අවධිය යාගන්න ස්ථාවර අවධිය පහළ ස්ථාවර අවධිය පහළ ස්ථාවර කියලා මාතෘකාව පහළ ස්ථාවර අවධිය පහළ ස්ථාවර අවධිය මාතෘකාව පහළ ස්ථාවර අවධිය පහළ ස්ථාවර අවධිය අපි යාගම් පුතේ මෙහෙම අපි යාගම් මෙහෙම පහළ ස්ථාවර අවධියේදී පහළ ස්ථාවර අවධියේදී දහසකට සිදුවන 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 උපත් හා මරණ දහසකට සිදුවන උපත් හා මරණ එකිනෙකට ආසන්න මට්ටමේ දහසකට සිදුවන උපත් හා මරණ එකිනෙකට ආසන්න මට්ටමේ එකිනෙකට ආසන්න මට්ටමේ දෝලනය වේ 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 ඒ හරහා ජනසංඛ්‍යාවේ මන්දගාමී වර්ධනයක් ජනසංඛ්‍යාවේ මොකක්ද මන්දගාමී වර්ධනයක් මන්දගාමී වර්ධනයක් කියනවා ජනසංඛ්‍යාවේ මන්දගාමී වර්ධනයක් ඒ හරහා ජනසංඛ්‍යාවේ මන්දගාමී වර්ධනයක් දැකගත හැක ඒ හරහා ජනසංඛ්‍යාවේ මන්දගාමී වර්ධනයක් දැකගත හැක
බලන්න මෙන්න මේ හරියෙන් පස්සේ කියනවා දැන් මෙහෙම ඇවිල්ලා යනවා මේ සතර ආවට පස්සේ මෙන්න මේ හරියේ උපතුයි මරණයි ස්ථාවරය අන්දගාමි හිමින් තමයි අපේ සංඛ්‍යාව වර්ධනය වෙන්නේ. ඒක එක ලෙවල් එකේ ගානට යනවා. එක ලෙවල් එකේ නම යන්නේ. එක ලෙවල් එකේ මෙහෙම මන්දගාමී වර්ධනයක් අපිට කරගන්න පුළුවන්. මෙහෙම මන්දගාමී වර්ධනයක් පවතින හේතු. ප්‍රධාන හේතු තමයි මරණ බලපාන නේද? උපත්ථා මරණ එතන බලපාන. හරි උපත්ථා මරණ එකට බලපාන. හරිද? හරි. උදේ දැන් එන උපත් සීක්‍රෙන් පහළ වීමට හේතු උපත් සීක්‍රෙන් පහළ ගැනීමට හේතු බලන්න ඕනේ. ඊළඟට මරණ අඛණ්ඩව පහළ ගැනීමට හේතු. මේ පල්ලෙහාට ඇවිල්ලා මේ පල්ලෙහාට ඇවිල්ලා පිටට පල්ලෙහාට ඇවිල්ලා උපත් සීක්‍රෙන් පහළ වෙලා තියෙනවා. මරණ පහළ දැසලා ස්ථාවර මට්ටමේ තමයි යන්නේ. මෙහෙම උපත්හා මරණ පහළ දැසීමට හේතු අපි දැන් කතා කරමු. ඒකට වල හරි. උපත් අනුපාතයේ පහළ දැසීමට හේතු. දැන් මාතෘකාව දාගෙන එන හරි. දැන් පහළ ස්ථාවරාදී උපත් දෙක ඉන්නේ හේතු දාගත්තා. ඊට පස්සේ උපත් යන උපත් පහළ දැසීමට හේතු. මාතෘකාව දාගෙන අනුමාතෘකාව උපත් පහළ දැසීමට හේතු. උපත් පහළ දැසීමට හේතු. උපත් පහළ දැසීමට හේතු. උදේ අපි රත්නපුරේ දුව ඉන්නවද? ඉන්නවා සර්. හරි. යාන උපත් පහළ දැසීමට හේතු. උදේ මේ ඔයගොල්ලන්ගේ මේ විභාගනම එවනවා මට අර ඇඩ්‍රස් ටික පෙරවන කට්ටිය දැන් අස්තපුරේ අපේ දුවගේ මේ පුතේගේ ටියුට් එක මම යවලා යවනවා මම යවුවට පස්සේ කියන්න දැන් මේ අපේ සර් කෙනෙක් යනවා අතර යාගේ මේ යවන අස්තපුරේට ගියනවා මම ඒක තේරුම් ගන්න නැති හින්දා මේ යා දෙකේ අපේ ලොජික්ස් යා CS Pro එකට මේ CS Pro එකෙන් ගන්න පුළුවන් ඒ දෙන්නට මේ අනිත් අයට මම තැපල් කරන්න හොඳේ මේ ඇඩ්‍රස් ටික අහලා පෙරවුනේ ෆිල් කරන්න දාපු ඒ අනිත් තමයි මම වෙබ් ලින්ක් එක ෆිල් කරා නේද හැමෝම ලින්ක් එක ෆිල් කරලා දෙන්න අතට ටියුට් එකේ නැති වෙයි ඈ ඒ ලින්ක් එකේ දාපු ඇඩ්‍රස් ටික ගන්නට ජාසිස්තුනේ කියන්නේ ඔයගොල්ලන්ගේ ඒ ඩීටේල්ස් ටික ෆිල් කරා හරි ඔයගොල්ලන්ගේ එතන ටියුට් එකේ වුණා හරි ඊළඟ පාරම දාලා ටියුට් එකේ දෙකම එකට ගන්න ඔය ලේසි බූරුප ටියුට් එක දැන් යවලා තියෙනවා නේ පොඩ්ඩක් CS Pro එකට යවලා තියෙනවා ඒක යනවා මම ඒවට පස්සේ කියන්නම් දැන් ඔයගොල්ලන්ට බූරුප නිබන්ධනයේ ලියන්න තියෙන හින්දා ඒකෙම ලියන්න තියෙන හින්දා මේ ඒක දැන් මේ ඔයගොල්ලන්ට එවන්න හරි ඒක තව කල්පිනු අපිට එවන්න ඒක ලියන්න කල් තියෙනවා මම ටියුට් එකක් කරලා තියන්න හරි හරියට බිල් කරන්න හරි ඔයගොල්ලන්ගේ ඇඩ්‍රස් ටික ආවලා ආට බිල් කරන්න ඇඩ්‍රස් එක විශේෂයෙන්ම හරියට බිල් කරන්න නැත්නම් ඔයගොල්ලන්ගේ ඇඩ්‍රස් මෙල ඇඩ්‍රස් දාලා කුරුත්තු කුඩි ටියුට් එක හරි උපත් අනුපාතය පහළ දැසීමට හේතු. හරිද? උපත් අනුපාතය පහළ දැසීමට හේතු. දැන් අපි යම පළවෙනි හේතුව එක පොයින්ට් එක දාලා යන්න. කාන්තාව විවාහය ප්‍රමාද කිරීම. කාන්තාව විවාහය ප්‍රමාද කිරීම. කාන්තාව විවාහය ප්‍රමාද කිරීම. කාන්තාව විවාහය ප්‍රමාද කිරීම පුතේ කාන්තාව විවාහය ප්‍රමාද කරන්න යාගේ සාපල්‍යතාවය පහළ යනවා නේද ඒ නිසා තමයි අපේ අටවල්වල අවුරුදු 30කට වෙනකම් ඉන්නේ දෙන්නේ නැතුව සංකාල විවාහ කර දෙන්න උත්සාහ කරන ගෑනු ළමයි මොකද යාගේ දරුවන් හැදීමේ ශක්තියතාවයේ හැකියාව අඩු වෙන්න පුළුවන් හරි දැන් අපි කතා කරනවා තරුණ නවයවුන් වියේ අයගේ හරි අවුරුදු අපි කතා කරන නවයවුන් වියේ දැන්
වැඩි විදිහට පත් වෙච්ච ගමන් මේ කාලවකවානුවන් ගැන කතා කරොත් ඒ කාලේ දරුවන් හැදීමේ ශක්තියතාවය ඉතාම ඉහළයි. තාම ඉහළයි. හරිද? හැබැයි අර විවාහය ප්‍රමාද කරන්න දරුවන් හැදීමේ ශක්තියතාවය අඩු වෙන කාන්තාව. ඉතින් මේ අවධියට ආපු ලෝකේ දියුණු රටවල කාන්තා විවාහය ප්‍රමාද කරනවා. කාන්තා විවාහය වෙන්න ඉතාම කැමති නැහැ. කාන්තා විවාහය ප්‍රමාද කරනවා. අතිශය ප්‍රමාද කරනවා. හරිද? විවාහය ප්‍රමාද කරන්න දරුවන් හැදීමේ ශක්තියතාවය අඩු වෙනවා. ඒක කාරණයක් තමයි අර විවාහය ප්‍රමාද කිරීම කියන්නේ. ඊළඟ තමයි කාන්තාව පිළිබඳ කාන්තාව පිළිබඳ අධ්‍යාපන මට්ටම කාන්තාව පිළිබඳ අධ්‍යාපන මට්ටම කාන්තාව පිළිබඳ අධ්‍යාපන මට්ටම කාන්තාව පිළිබඳ අධ්‍යාපන මට්ටම ආර්ථිකය නියෝජනය කරන ප්‍රමාණය ආර්ථිකය නියෝජනය කරන ප්‍රමාණය ආර්ථිකය නියෝජනය කරන ප්‍රමාණය ඉහළ යාම අපේ පුතේ දැන් මේ රටවල් ගත්තොත් එහෙම අපේ වගේ නෙමෙයි. හරිද? මේ රටවල් ගත්තොත් එහෙම මේ අවධියට ආපු රටවල් ගැන කතා කරොත් එහෙම කාන්තාවට සමාජයේ සම ස්ථානය හම්බ වෙනවා ගොඩක් වෙලාවට. එහෙම නැති රටවල් කිහිපයක තියෙන පුළුවන් මේ අවස්ථාවේදී බහුතරයක් මේ අවස්ථාවේ තියෙන රටවල් වල පුරුෂයාට සමාන්තරව කාන්තාවට සම ස්ථානයක් හම්බ වෙනවා. මෙහෙම සම ස්ථානයක් හම්බ වීමේ ප්‍රතිඵලයක් විදිහට කාන්තාව වැඩි වශයෙන් ආර්ථිකය නියෝජනය කරන්න යනවා. ඒ විතරක් නෙමෙයි. අපේ රටේ අපි දකින අධ්‍යාපනයේ කාන්තාව ගොඩාක් ඉහළට යනවා. හරිද? ඉතින් දරුවෝ හදාගන්න වෙලාවක් තියෙනවද නේද? දැන් කාන්තාව ආර්ථිකයෙන් ස්වාධීන වෙනවා කියන්නේ එයා දරුවන් රැක බලා ගැනීමේ පවතින හැකියාව ඒ වෙන දක්වන රුචිකත්වය අඩු වෙනවා කියන්නේ. කාන්තාව ආර්ථිකය පසුපස හඹා යනවා. කාන්තාව ආර්ථිකය පසුපස හඹා යනවා කියන්නේ ඒකට දරුවන් වැඩිපුර ප්‍රමාණයක් සිටීම බාධාවක්. ඒ නිසා වැඩි වුණොත් එකෙන් දෙන්නෙක් තුන් දෙනෙක් හදාගත්තොත් ඊට වඩා හදාගන්නේ නැහැ. දැන් ගොඩක් වෙලාවට දැන් ලංකාව නම් එකයි දෙන්නයි. දැන් යුරෝපෙ ඊට වඩා අඩු ප්‍රවණතාවයක් පේන්න තියෙනවා. කාන්තාව ආර්ථිකය නියෝජනය කරන්න යද්දී එයා ආර්ථිකමය වශයෙන් ඒ දෘෂ්ටි කෝණයෙන් තමයි බලන්නේ හැම වෙලාවෙම. ඒකට දරුවෝ බාධාවක්. ඒ නිසා දරුවෝ වැඩිපුර ප්‍රමාණයට එකතු කරගන්නේ නැහැ. අන්න ඒක කාරණයක්. හරිද? හරි. ඒ සම්බන්ධයෙන් ගැටලුවක් නැහැ නේද? ඒක අපි ලියා ගන්න. ඊළඟට තමයි ඊළඟ පොයින්ට් එක දරුවන් බිහි කරන ඊළඟ පොයින්ට් එක දරුවන් බිහි කරන ඊළඟ පොයින්ට් එක දරුවන් බිහි කරන වයස් පරතරය දරුවන් බිහි කරන වයස් පරතරය වැඩි කිරීම ඊළඟ පොයින්ට් එක දරුවන් බිහි කරන වයස් පරතරය වැඩි කිරීම ඊළඟ පොයින්ට් එක මොකද්ද දරුවන් බිහි කරන
වයස් පරතරය වැඩි කිරීම දරුවන් බිහි කරන වයස් පරතරය වැඩි කිරීම දරුවන් බිහි කරන වයස් පරතරය වැඩි කිරීම හරි දරුවන් බිහි කරන වයස් පරතරය වැඩි කිරීම පුතේ එක දරුවෙක් හදන ඊළඟ දරුවා හදන්න මා අවුරුදු කිහිපයක් පරතරයක් තියාගන්න. එතකොට එහෙම පරතරය තියාගත්තා මොකද වෙන්නේ? කාන්තාවගේ දරුවන් බිහි කිරීමේ ශක්තිතා කාලය අතර ලොකු පරතරයක් නිර්මාණය වෙනවනේ. දැන් අපි කියමු කාන්තාවගේ සවිජනිතයන් බිහි කිරීමේ කාලවකසරිය. හරි. දැන් අපි කියමු සාමාන්‍ය කාන්තාවගේ සවිජනිතයන් බිහි කිරීමේ වකසරිය සාමාන්‍යයෙන් එයාගේ හරි අපි උපස්චක්‍රයේ ක්‍රියාත්මක කරන වෙන කාලවකවානු දක්වාම තියෙනවා. එතකොට සමහර එතකොට ඒ කාලෙන් පස්සේ නතර වුණාට පස්සේ දරුවා බිහි කරන්න බෑ. හරිද? එතකොට ඒ වයසට එනකම් වැඩි කාල පරිච්ඡේදයක් තිය දරුවෝ හැදුවොත් එහෙම ඊට පස්සේ දරුවෝ නම් වෙන්නේ නැහැ. අන්න ඒක තමයි මේ වැඩි පරතරයක් තිය දරුවෝ හැදීම කියන එකේ හරහා අපි කියනවා දරුවන් බිහි කිරීමේ ශක්තියතාවය වැඩි දරුවන් ප්‍රමාණයක් බිහි කිරීමේ ශක්තියතාවය අඩු වෙනවා කියන්නේ. හරිද? හරි. ඊළඟට දරුවන් සම්පතක් ලෙස නොසැලකීම දරුවන් සම්පතක් ලෙස නොසැලකීම දරුවන් සම්පතක් ලෙස නොසැලකීම මේ සම්පූර්ණයෙන්ම දරුවන් සම්පතක් ලෙස නොසැලකීම නෙවෙයි මේ කියන්නේ. හරිද? දරුවන් සම්පතක් ලෙස නොසැලකීම යන්නේ අර්ථයක් කිව්වේ. දැන් මේ පෙරදිග සමාජයන් වලට වඩා දැන් පෙරදිග සමාජයන් දරුවෙක් කියන එක තාම ඉහළ මට්ටමේ නගය කරන දෙයක්. හැබැයි ධනවාදී ආර්ථිකයක් තියෙන රටවල මුදල පස්සමන්නේ හැමදේම තියෙන්නේ මුදල. හරිද? මූල්‍යමය වටිනාකම් එක තමයි හැමදේම තියෙන්නේ. එතකොට දරුවෝ කියන්නේ මූල්‍යමය වටිනාකම් හරි උත්පාදන අපිට ආයෝජනයක් නෙමෙයිනේ. ආයෝජනයක් වෙන්න පුළුවන්. යම් ක්‍රිස්කාරයේ වයසට ගියාට පස්සේ ඒක ආයෝජනයක් වෙන්න පුළුවන් තමම බලා ගන්නවා කියන එක. ඒක දැන් බෞද්ධ සමාජවල ඒක වෙන්නේ නැහනේ. දැන් යුරෝපේ සමාජය තුළ ඒක වෙන ප්‍රමාණය ඉතාමයි. හරිද? එතකොට දරුවෝ කියන්නේ මුදල් විදාන කාරණයක් නේ. ඒකට ඒවල මූල්‍යමය දෘෂ්ටි කෝණයෙන් බලනකොට පස්සේ ඒකල දරුවා වැඩිපුර එකතු කරගන්නේ නැහැ තමන්ගේ පවුල තුල. දරුවා සම්පතක් නුමුත් කීමත් ඒකේ අපි දකින ලක්ෂණ. අනේ නිසා ශ්‍රේණ උපක්‍රමාණය තාම අඩු වෙනවා කියලා. අනිත් තාම අඩු වෙනවා කියලා. ඊට පස්සේ අපි දාමු ඊට පස්සේ ඊළඟ මාතෘකාව ඊළඟට තව එකක් දාගමු දෙක පොඩ එකක් තව එකක් දාගන්න. අර උපක්‍රමාණ අඩු වෙන එකක් තමයි තව එකක් දාගන්න. ඇතැම් රටවල් සමලිංගික විවාහ නීතිගත කිරීම ඇතැම් රටවල් සමලිංගික විවාහ නීතිගත කිරීම අනේක උපත් අඩු වෙන්න බලපාලා තියෙනවා. හරි. දැන් අපි දාගමු අපි ඊළඟට දාගමු මරණ ප්‍රමාණය පහළ වැසීමට හේතු. මරණ ප්‍රමාණය පහළ වැසීමට හේතු. මරණ ප්‍රමාණය පහළ වැසීමට හේතු.
මරණ ප්‍රමාණය 15 වශයෙන් හේතු ලියා ගන්න එහෙම එකක් දාගන්න ජනතාව උදෙසා මරණ ප්‍රමාණය ශීඝ්‍ර වශයෙන් පහළ යන තව එක හේතුවක් තමයි ජනතාව උදෙසා විධිමත් සෞඛ්‍ය පද්ධතියක් ක්‍රියාත්මක වීම එක ජනතාව උදෙසා විධිමත් සෞඛ්‍ය පද්ධතියක් ක්‍රියාත්මක වීම එක ජනතාව උදෙසා විධිමත් සෞඛ්‍ය පද්ධතියක් ක්‍රියාත්මක වීම ජනතාව උදෙසා විධිමත් සෞඛ්‍ය පද්ධතියක් ක්‍රියාත්මක වීම මගේ පුතේ මෙන්න මේ අවස්ථාවේදී රටාගෙන කතා කරද්දී මේ අවස්ථාවේදී රටාගෙන කතා කරද්දී පුතේ මේ රටවල ඉහළම සෞඛ්‍ය පද්ධතියක් ක්‍රියාත්මක වෙනවා ලෝකයේ අංක එකේ සෞඛ්‍ය පද්ධතියක් ක්‍රියාත්මක වෙනවා නේද ඔයගොල්ලන් දන්නවා නේද ලංකාවේ දේශපාලනඥයෝ එහෙම හරිද අසනීප වෙච්ච කෙනා ලංකාවේ හොස්පිටල් වලින් බෙහෙත් ගන්න නැතුව ඒවට යන්නේ ඒකයිනේ නේද මේ අපේ රටවල් වල 100,000 ගුණයක් හොඳ සෞඛ්‍ය පද්ධතියක් ක්‍රියාත්මක වෙනවා 100,000 ගුණයක් හොඳ සෞඛ්‍ය පද්ධතියක් ක්‍රියාත්මක වෙනවා අපේ රටවල් වලට වඩා හරිද ඉතින් ඒ රටවල වල මිනිස්සු මේ 100,000 ගුණයක් වූ ඉතා වටිනා සෞඛ්‍ය පද්ධතිය මුක්ති විඳිනවා ඒ නිසා මරණ ප්‍රමාණය තාම අඩුයි හරිද අපිට පළවෙනි කාරණේ අපි ලියාගත්තා මරණ ප්‍රමාණය අක්ෂය භාවන හේතුවක් තමයි හොඳ විධිමත් සෞඛ්‍ය පද්ධතියක් තමන් රටවල ක්‍රියාත්මක වීම කියන එක හරි ඊළඟට තමයි ලියාගන්න ජනතා සුබ සාධනය ජනතා සුබ සාධනය ඉතා ඉහළ මට්ටමක පැවතීම 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 පුතේ මේ රටවල ලෝකයේ අනිකුත් ලෝකයේ ඉහළම සුබ සාධන සාධන ක්‍රියාත්මක වෙනවා හරි ජනතාවට දෙන්න ඕන දේවල් ඒගොල්ලෝ දෙන්න උපරිම ආකාරයෙන් දෙන්න උත්සාහ කරනවා ජනතා සුබ සාධනය ගත්තම ඉතා ඉහළ ප්‍රවේශයකින් මේ රටවල ක්‍රියාත්මක වෙනවා හරි දැන් මේ රටවල දැන් අපේ වගේ රටවල මිනිස්සු ඒ රටවල පදිංචි විදිහාම එන්නේ නැත්තේ ඒ නිසානේ නේද? අහලා තියෙනවද? හරිද? යුරෝපේ රටකට ගිහිල්ලා එහෙ සිටිසන් හම්බෙච්ච කෙනෙක් ලංකාවට ඇවිල්ලා පදිංචි වෙනව ලේසියෙන් එහෙම හම්බෙන්නේ නැහැ. ඊප දෙනෙක් එහෙම හම්බෙන්න පුළුවන්. හැබැයි බහුතරයා එහෙ සිටිසන් හම්බුනාම පුරවැසිභාවය හම්බුනොත් එහෙම ලංකාවට නැවත එන්නේ නැහැ. ඇයි? ඒ රටවල ගියාට පස්සේ මෙහි අහසයි කොළඹයි වගේ. හරිද? ඉහළ සුබ සාධන පහසුකම් ක්‍රියාත්මක වෙන ජනතාවට අවශ්‍ය අංක එකේ සුබ සාධන පහසුකම් ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒ වගේ පහසුකම් ලැබෙද්දී ආයෙත් මේ රටවල ඉන්න ප්‍රශ්නයක් නැහැනේ. ඔතේ ඒකම ලාම ඉන්නවා. හරි. ඉතින් ඔන්න ඒ රටවල මරණ ප්‍රමාණය අඩු වෙන්න ඔය කියන සුබ සාධන පහසුකම් බලපාලා තියෙනවා වගේ පුතේ. හරි. ඊළඟට දාගන්න ඊළඟට මරණ ප්‍රමාණය පහළ යන තව හේතුවක් තමයි
උසස් තාක්ෂණයෙන් යුතු ඖෂධ භාවිතා කිරීමට උසස් තාක්ෂණයෙන් යුතු ඖෂධ භාවිතා කිරීමට අවස්ථාව ලැබීම 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 උදේ ලෝකයේ අංක 1ේම ගුණාත්මක ඖෂධ ඒ අපි කියනවා නේද හොඳම ඖෂධ හරි ඒ කියන්නේ කිසිදු අවුලක් නැති හොඳම ඒවා කියන්නේ සමහරවිට සයිඩ් ඉෆෙක්ට් කියන්න පුළුවන් ඒක අපි ලෝකයේ අංක 1ේම හොඳම ඖෂධ කියලා පිළිගන්නේම තියෙනවා දැන් අපි ගොඩක් වෙලාවට අපි ගන්න ඉන්දියාව නිෂ්පාදනය කරන ඖෂධ ගොඩක් වෙලාවට මිලදී ගන්න ඔය ජීවන බ්‍රෑන්ඩ් ක්වොලිටි එක ගන්නවද එකම බෙහෙත එක එක කම්පැනි මිල වෙනස් නේ ඒ බ්‍රෑන්ඩ් එකත් එක්ක ඒක දිනන වෙනවා මේ ඖෂධ කම්පැනි දිනාගෙන තියෙන කීර්ති නාමයත් එක්ක මිල වෙනස් වෙනවා හරි එතකොට පුතේ ලෝකයේ අංකයේ ගුණාත්මක ඖෂධ නිෂ්පාදනය කරන සමාගම් රසක්ම තියෙන මේ සංවර්ධිත රටවල් වල එතකොට ඒගොල්ලන්ට අංක 1ේම හොඳම ඖෂධ මිලදී ගන්න පුළුවන් වෙනවා. ඒ නිසා මරණ ප්‍රමාණය අවම වෙනවා. ඊළඟ පොයින්ට් එක දාගන්න. ඊළඟ පොයින්ට් එක අපි ඊළඟ පොයින්ට් එක දාගමු. ගුණාත්මක භාවයෙන් ඉහළ ආහාර මිලදී ගැනීමට ගුණාත්මක භාවයෙන් ඉහළ ආහාර මිලදී ගැනීමට ක්‍රය ශක්තියක් පැවතීම මොකද්ද සර් ගුණාත්මක භාවයෙන් ඉහළ ආහාර මිලදී ගැනීමට ක්‍රය ශක්තිය ශක්තියක් පැවතීම ගුණාත්මක භාවයෙන් ඉහළ ආහාර මිලදී ගැනීමට ක්‍රය ශක්තියක් පැවතීම උදේ මේ ක්‍රය ශක්තිය කියන්නේ යමක් මිලදී ගැනීමට පවතින හැකියාව. මොකද්ද? ක්‍රය ශක්තිය කියන්නේ යමක් මිලදී ගැනීමට පවතින හැකියාව. එනම් ගුණාත්මක භාවයේ ඉහළ ආහාර මිලදී ගන්න මේගොල්ලන්ට හැකියාවක් තියෙනවා. දැන් උදාහරණයක් අපි ගමු. පොල් තෙල්. දැන් පහුගිය කාලේ පොල් තෙල් සම්බන්ධයෙන් ලංකාවේ ලොකු විවාදයක් තිබුණා. ඒකට අපිට ඒකේ කරුණු පැහැදිලි වෙනවා. ලංකාවේ වැඩි හරියක් අපි කන්නේ පිටරට භාවිතා කරලා ඒ හොටෙල්ස් වලින් අයින් කරපු අර පිච්චිච්ච තෙල්. ඒවා හදලා තමයි ලංකාවට පිළිපාදු කරලා තමයි ලංකාවට ආයේ භාවිතයට එවන්නේ. එහෙනම් තනිකරම අපි රත් කරලා වස වෙච්ච තෙල් තමයි කන්නේ. හැබැයි ලංකාවේ ගත්තොත් එහෙම ලංකාවේ නිර්මාණය කරන හොඳ පොල් තෙල් බෝතලයක්
රුපියල් 750ක් සාමාන්‍යයෙන් 950ක් අතර මිලක් වෙනවා. ලංකාවේ හොඳ පොල් දෙක. සාමාන්‍යයෙන් අපේ රටේ මිනිස්සුන්ගේ ඩයිඩීක වැට දැන් දුවරේක වැට 1300ක් විතරනේ. ඒක කෑ ගහන. දවස් පාඩිය 1300ක්. ඉතින් දවස් පාඩිය 1300ක් වගේ තියෙන මිනිස්සෙට රුපියල් 750 950 තියෙන ගුණාත්මක හොඳ පොල් දෙක ගන්න පුළුවන් ශක්තියක් තියෙනවා. අපේ රටේ බහුතරයක් ඉන්නේ මාත්‍ර වාන්දිකේ. මධ්‍ය වාන්දිකයන් සහ බින්දු කට්ටිය තමයි අපේ රටේ වැඩි කොහෙන්නේ. මධ්‍ය වාන්දිකයට වඩා පරිලයා මට්ටමේ තමයි දැන් ඉන්නේ. මොකද අපේ රටේ මිල විහිර කියලා තියෙන භාණ්ඩ හා සේවා මිල ඉහිර කියලා තියෙන්නේ. එතකොට මේ භාණ්ඩ හා සේවා මිල කියනකොට ඒ වාහනයක් ගන්න හිතන් කියනවා දැන් හිතාගෙන ඉඳපු දීනේ සම්පූර්ණයෙන්ම බොඳ වෙලා යනවා නේද? අර අපි කතා කරපු ඇල්ටෝ මලජරාව දැන් කීයද? ඇල්ටෝ එකක් ගන්නත් බෑ. නේද? බයිසිකල් ඕනම වාහනයක් බයිසිකලයක් වෙන්න පුළුවන්, කාර් එකක් වෙන්න පුළුවන්. තිබ්බ වගේ දෙගුණයකට වඩා මිල ඉහළ ගිහින් තමයි. දැන් ඒ වගේ නවල කතාවද මේවත් එක කන්න පොඩ්ඩක් හොඳ ඒවා කන්න බෑ. මේවා කියලා කන්න බෑ. ඉතින් හොඳ පොත්තේ මේ ගන්න. ඉතින් මේවා ගෙනින්න හදනවා සූම් ගාව එක්ස්පෝර්ට්. කොහෙටද? අර සංවර්ධක රටවල්. ඒගොල්ලන්ට මේවා ගන්න සල්ලි තියෙනවා. ඒ රටේ මිනිස්සුන්ට මේ රුපියල් 750 900 දින පොල් ගන්න සල්ලි තියෙනවා. ඉතින් මේක කෙලින්ම රටකට වුණා. අපි වහ ගන්නවා. ඒගොල්ලෝ හොඳ ඒවා ගන්නවා. ඒගොල්ලෝ නැරෙන්නේ නැහැ. රට ජීවත් වෙනවා. අපි ඉක්මනින් නැරෙනවා. කතාව පැහැදිලි. හරිද? ඔන්න මරණ ප්‍රමාණය පහළ යන බලමාත්‍රයේ එක කාරණයක් තමයි මොකද්ද? අර ගුණාත්මක ආහාර මිලදී ගැනීමට පවතින ක්‍රය ශක්තිය කියන කාරණා. හරිද? ගුණාත්මක ආහාර වැඩි විදිහට කරනත් ඒකට මිලදී ගැනීමේ හැකියාව ශක්තිය තියෙනවා. දැන් ලංකාවේ යන ඕගනික් කියලා කියන්නේ කාබනික ආහාර, කාබනික පොහොර සම්බන්ධ නම් නිර්මාණය කරන ආහාර තියෙනවා. ඒවනේ හොඳ කන්න නේද? පොහොර ගහපුවා හොඳ නෑ නේද? නේද? එතකොට ලංකාවේ ඕගනික් නැතොත් මේවා ලක්කොතේම එකට එකක් ගණන්. දැන් හාල් කිලෝ එකක් සාමාන්‍යයෙන් 100 ගාණක් නා. ඕගනික් concept එක. නැත්නම් අපිට කාබනික පොහොර මත පදනම් වල නිර්මාණය කරන හාල් වල සාම්ප්‍රදායික හාල් කිලෝ හැම මිල රුපියල් 350 400ක් වගේ ප්‍රමාණයක් එනවා. හරිද? අර වගේ හාල් කිලෝ 4ක් 5ක් ගන්න සල්ලි. ඒ අපේ රටේ මිනිස්සුන්ට ගන්න සල්ලි නැති හින්දා අපේ අය කන්නේ පොහොර ගහපුනේ. අර ඕගනික් විදිහට හදපු ආහාර එද මේකනේ හාල් වෙන්න පුළුවන්, එද වල ටික වෙන්න පුළුවන්. ඩෝන් ගාලා අපේ රටේ යනවා. ඒගොල්ලෝ ඒවා කනවා, අපි වහ කනවා. අපි ඉක්මනට නැරෙනවා. ඒගොල්ලෝ চিරාත් කාලයක් ජීවත් වෙනවා. හරි කතන්දරේ පැහැදිලි. එහෙනම් මරණ ප්‍රමාණය අඩු වෙන්න, මේකට මරණ ප්‍රමාණය අඩු වෙන්න. ඕවා තමයි බලපාලා තියෙන කාරණා. මගේ පුතේ මේ සම්බන්ධයෙන් ගැටලු තියෙනවා. මේ දක්වා කරපු කාරණාවල ගැටලු තියෙනවා. දැන් ඔයාලට අහන්න පුළුවන්. මේ දක්වා කරපු කාරණාවල ගැටලු තියෙනවද? ඔයගොල්ලෝ හරි ගැටලු වලින් ඉන්නේ කියන්න බලන්න. දැන් මේ පාඩේ ඉවරලා අන්තිමටම අහන්න එපා හම්බේ. මුලින් ඉඳලාම අහගන්න ඈ. ගැටලු වල අහන්න පුළුවන්. හරි. අපි එහෙනම් මෙන්න මේ අවස්ථාව ගැන දැන් හොඳ ලියාගන්න යන්න. මෙන්න මේ අවස්ථාව ඡය වීමේ අවස්ථාව. ඡය වීමේ අවස්ථාව.
දැන් මෙතනදී බලන්න පුතේ අපි දැන් මෙතන ඉස්සර කතා කරේ මේක කතා කරේ මොකද? හරිද? මේ තමයි ස්ථාවර අවධිය ගැන කතා කරන්නේ. හරි? පහළ ස්ථාවර අවධිය. දැන් මෙතන කතා කරනවා මොකද්ද මේ? මේක තමයි ෂය වීමේ අවස්ථාව. රටක ජනසංඛ්‍යාව සම්බන්ධයේ බිය කර්ම අවස්ථාව. බිය කර්ම අවස්ථාව. බිය කර්ම අවස්ථාව. බිය කර්ම අවස්ථාවකදී ජනසංඛ්‍යාව ක්ෂය වෙනවා. ක්ෂය වෙනවා කියන්නේ අඩු වෙනවා ක්‍රමක්‍රමයෙන් ක්ෂය වෙනවා අඩු වෙනවා. මේ බලන්න මේ තමයි රටේ උපත් රේඛාව. මේ උපත් රේඛාව මේ උපත් රේඛාව වෙනවලට මේ උපත් රේඛාව පරයලා පාස් කරලා මරණ රේඛාව මෙහෙම උඩ ගිහිලා තියෙනවා මේ. ඒ කියන්නේ මොකද්ද? මේ අවස්ථාව කියන්නේ මොකද්ද? රටේ උපදින ප්‍රමාණයට වඩා මැරෙනවා. උපදින ප්‍රමාණයට මැරෙනවා. ඒකෙන් අර්ථ දක්වන්නේ මොකද්ද? රටේ උපදින්නේ නැහැ. ජනසංඛ්‍යාව ගොඩක් උපදින්නේ නැහැ. ඒ කියන්නේ උපදින ප්‍රමාණයට මැරෙනවා කියන්නේ රටේ ඉන්න වයසක කට්ටිය කොහොමත් මැරෙනවනේ. අපි දන්නවා මිනිහෙක් ගත්තොත් එහෙම කවදා හරි මැරෙනවා. සදාකාලික හැමදාම ජීවත් වෙන මිනිස්සු මේ ලෝකේ නැහැ. නේද? එහෙම මතක තියන් ජීවත් වෙනවා නම් ගොඩක් හොඳයි. අපි කවදාද මැරෙනවා කියන එක මම කියන්නේ නේ. මේ දාන ඔක්කොම දෙල්ලන් දාන්න මැරෙන්න ගන්නවා. නේද? ඒ ඔක්කොම දෙල්ලන් මැරෙන්න තමයි නේද? එතකොට කවදා හරි දවසක මිනිස්සු මැරෙනවානේ කවදා හරි ඉස්සරහට ගිහින්. මේ රටේ ගොඩාක්ම සංවර්ධිත රටක්. අපි කියනවා අධික සංවර්ධිත රටක්. අධික සංවර්ධිත. ඒ සංවර්ධිත කියන නිර්ණායකයක් පහු කරගෙන ඉස්සරහට ගිහින් සංවර්ධනයේ හිමි පෙත්තටම කියලා අපි කරන්නේ නෝර්වේ, ස්වීඩන්, ඩෙන්මාර්ක් වගේ රටවල් මේ සංවර්ධනය කියන එකේ හිමි පෙත්තටම කියලා. තව යන්න ඒතරම් ඉහළට ගිහින් සංවර්ධනය ගත්තොත් එන්නේ එයාලා සංවර්ධනයේ ඉපරිම මට්ටමකට ගිහිල්ලා තියෙනවා. හැමදේම සංවර්ධිතයි. බොහෝ වර්ෂ සංවර්ධිතයි. සංවර්ධනයේ අධි සංවර්ධිතයි. සංවර්ධනයේ හිමි පෙත්තටම ගිහිල්ලා තියෙන මේ රටවල්. හරිද? පුතේ මේ රටවල් වල සංවර්ධනයේ හිමි පෙත්තටම ගිහිල්ලා තියෙන රටවල්. මේ රටවල මිනිස්සු දරුවෝ හදන්නේ නැහැ. තාම අඩු මට්ටමින් තරයි දරුවෝ හදන්නේ. ඒ නිසා යටි එකතු වීමක් නැහැ. ජනසංඛ්‍යාවට එකතු වීමක් නැහැ. උපත් නැහැනේ. උපත් ඉතාම අඩුයි. ඍණ උපත් සමහර අය දරුවෝ හදලම නැහැ. ඒක ගොඩාක්ම අඩු ජනසංඛ්‍යාව උපත් ප්‍රමාණයක් තමයි කිව්වේ. වයසක කට්ටිය කොහොමත් නාකි වෙලා වයසට ගිහිල්ලා මැරෙනවා. හරි. ඒ නිසා තමයි වෙනවා රටේ උපත් ප්‍රමාණයට වඩා රටේ උපදින ප්‍රමාණයට වඩා මරණ ප්‍රමුඛයෙන් උඩට ගිහිල්ලා තියෙනවා. මරණ වල වර්ධනය පේන්න තියෙනවා. මරණ වැඩි වීමක් පේන්න තියෙනවා. හරි. මේවා අපි කතා කරනවා සංවර්ධනයේ හිමි පැත්තටම කියලා රටවල් කියනවා. මේ අවස්ථාවේ පසු රටක ඉතාම අඩු උපත් ප්‍රමාණයක් පවතින හේතු හරිද? මරණ අඩු වෙන්න හේතුත් අපි කතා කරන්න ඕනේ. නේ? වයසට ගියාේ නරනට වයසට ගියාේ ඉතින් කොහොමත් මැරෙනවා. හරි වයසට ගියාේ මැරෙනවා. ඒකම ගත්තේ මරණ ප්‍රමාණය ඉතාම අඩුයි හැබැයි. රටේ මොකද හදන්න රටේ උපදින්නේ නැහැ. රටේ උපත් ඉතාම අඩුයි. හැබැයි නාකි ටික ගොඩක් කොම්මත් නැරෙනවා. ඒ මරණ ප්‍රමාණය ඉතින් අඩුයි. හැබැයි ඉතින් අර උපදින්න නැති හින්දා ගොඩක් උපදින්න නැති හින්දා ඉතින් ඒ උපත් ප්‍රමාණය මරණ ප්‍රමාණය වැඩි. තේරෙනවද? මොකද්ද මේ කියන්නේ? හොඳට අහගන්න ඈ. හොඳට අහගන්න. උතේ රටේ උපත් සිදු වෙන්නේ ඉතාම අඩු මට්ටමේ. හරිද? රටේ සිදුවෙන උපත් ඉතාම අඩු මට්ටමේ. හරි. රටේ මරණ ප්‍රමාණයත් ඉතාම අඩුයි. රටේ මරණ ප්‍රමාණයත් ඉතාම අඩුයි. හැබැයි වයසට ගිය කට්ටිය මැරෙනවා. මේ මරණ ප්‍රමාණය මේ මෙහෙම අඩුවෙන් මැරෙනවා. ඒ අඩුවෙන් මැරෙන ප්‍රමාණය
අර රටේ උපත් ප්‍රමාණයට වඩා වැඩි. තේරෙනවද? රටේ උපදින්නේ නැහැ. නම අඩු ප්‍රමාණයක් තමයි උපදින්නේ. ඒ අඩු ප්‍රමාණය කොච්චරද කියනවා නම් රටේ මරණ ප්‍රමාණය ඉතාම අඩුයි. රටේ මරණ ප්‍රමාණය අඩුයි. හැබැයි ඒ මරණ වයසට ගිහිල්ලා මරණ ප්‍රමාණය අර උපදින ප්‍රමාණයට වැඩි. මං කිව්වේ තේරුණාද? එතන ප්‍රශ්නයක් තියෙනවද? තාර්කික බුද්ධිය. තර්ක ශාස්ත්‍රය එහෙම පුළුවන් නේද? කිව්වේ තේරුණා නේද? රටේ උපත් ප්‍රමාණය අඩුයි මගේ පුතේ. රටේ උපත් ප්‍රමාණය ඉතාම අඩුයි. තාම අඩුයි. ඍණ වර්ධනයක් පේන තියෙනවා. හරිද? රටේ උපත් ප්‍රමාණය අඩුයි. හැබැයි මේ වයසට කියන ආගේ කට්ටිය කොහොමද? වයසට කට්ටිය මැරෙනවා. හරිද? රටේ උපත් ප්‍රමාණය කොච්චරද අඩු කියනවා නම් ඒ වයසට ගිහිල්ලා මැරෙන ප්‍රමාණයටත් වඩා ඒ වයසට ගිහිල්ලා මැරෙන ප්‍රමාණය අර උපදින ප්‍රමාණයට වඩා වැඩි. හරිද? හදන්න තේරුණාද? මැරෙන්නේ අඩුවෙන්. මිනිස්සු මැරෙන්නේ අඩුවෙන්. සංවර්ධනයේ හිමි පැත්තටම ගිහිල්ලා තියෙන්නේ. මැරෙන්නේ අඩුයි. අර වයසට ගියයි කොහොමද මැරෙන්නේ? මේකට උපත් ප්‍රමාණය කොච්චරද අඩු කියනවා නම් හරිද? කොච්චරද අඩු කියනවා නම් ඒ රටේ අර වයසට ගිහිල්ලා මරණ ප්‍රමාණයට වඩා හරි ඒ වයසට ගිහිල්ලා මරණ ප්‍රමාණය අර උපදින ප්‍රමාණයට වඩා වැඩි. කොච්චර දිනුනටද කිව්වොත් ඔය තාක්ෂ තමයි පේන්නේ. හරි. දැන් අපි දාගමු. ඉතා ශීඝ්‍ර අනුමාත්‍රකාවක් දාගන්න එහෙම. ඉතා ශීඝ්‍ර වශයෙන් පහළ වසින උපත් ප්‍රමාණයක් පැවතීමට හේතු. තමයි අනුමාත්‍රකාව. ඉතා ශීඝ්‍ර වශයෙන් පහළ වසින උපත් ප්‍රමාණයක් පැවතීමට හේතු. ඉතා ශීඝ්‍ර වශයෙන් පහළ වසින උපත් ප්‍රමාණයක් පැවතීමට හේතු. ඉතා ශීඝ්‍ර වශයෙන් පහළ වසින උපත් ප්‍රමාණයක් පැවතීමට හේතු. ඉතා ශීඝ්‍ර වශයෙන් පහළ වසින උපත් ප්‍රමාණයක් පැවතීමට හේතු. මලා ජෝන් පොතලා අපි ෂේවීමේ අවස්ථාව කියලා මාතෘකාව දාගත්තේ නෑනේ පුතේ. සෝරි චුට්ටක් ඔබ කපන්න නැත්නම් ඩිලීට් කරගන්නකෝ. දැන් ෂේවීමේ අවස්ථාව කියලා මාතෘකාව දාගත්තානේ. පොඩ්ඩක් මගේ පුතේ ලියාගමු. තරහ වෙන්න එපා. චුට්ටක් කපා ගන්න ලියාගමු එහෙම. හතරවන අවස්ථාවට පැමිණි රටවල්. හතරවන අවස්ථාවට පැමිණි රටවල්. හතරවන අවස්ථාව කියන්නේ මේ අවස්ථාව නෙවෙයි. හතරවන අවස්ථාවට පැමිණි රටවල්. 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 නැතහොත් පහළ ස්ථාවර අවස්ථාවට පැමිණි රටවල්. නැතහොත් පහළ ස්ථාවර අවස්ථාවට පැමිණි රටවල්. නැතහොත් පහළ ස්ථාවර අවස්ථාවට පැමිණි රටවල්. සංවර්ධනයේ ඉදිරියට ගමන් කරන විට සංවර්ධනයේ ඉදිරියට ගමන් කරන විට සංවර්ධනයේ ඉදිරියට ගමන් කරන විට
සංවර්ධනයේ ඉදිරියට ගමන් කරන විට සංවර්ධනයේ ඉදිරියට ගමන් කරන විට සංවර්ධනයේ ඉදිරියට ගමන් කරන විට සංවර්ධනයේ ඉදිරියට ගමන් කරන විට මීළඟට ළඟාවන්නේ මෙම අවස්ථාවටයි ඊළඟට ළඟාවන්නේ මෙම අවස්ථාවටයි ඊළඟට ළඟාවන්නේ මෙම අවස්ථාවටයි ඊළඟට ළඟාවන්නේ මෙම අවස්ථාවටයි वर्तमानයේ ලෝකයේ වඩාත් සංවර්ධිත රටවල් මෙම අවස්ථාවේ පසුවේ මෙම අවස්ථාවේ පසුවන රටවල්වල උපදින ප්‍රමාණයට වඩා මරණ ප්‍රමාණය උපදින ප්‍රමාණයට වඩා මරණ ප්‍රමාණය ඉහළ මට්ටමක පවතී. ඒ හරහා
රට තුල ඒ හරහා රට තුල ජනහායනයක් එන්නේ ජනතාව අඩුවීම ජනහායනයක් ඒ හරහා තුල ජනහායනයක් දැකගත හැක දැකගත හැක ඒ හරහා තුල ජනහායනයක් දැකගත හැක දැන් අපි දාගමු මෙහෙම. දැන් අපි දාගමු මාතෘකාවක්. උපක්‍රමාණය අසීමාන්තිකව මෙම අවධිය තුළ පහළ රැසීමට හේතු උපක්‍රමාණය අසීමාන්තිකව මෙම අවධිය තුළ පහළ රැසීමට හේතු උපක්‍රමාණය අසීමාන්තිකව මෙම අවධිය තුළ පහළ රැසීමට හේතු උපක්‍රමාණය අසීමාන්තිකව පහළ රැසීමට හේතු යාගමු පළවෙනි කාරණය මගේ පුතේ කාන්තාව පිළිබඳ මූලික අයිතිවාසිකම් වැනි සාධකයක් කාන්තාව පිළිබඳ මූලික අයිතිවාසිකම් වැනි සාධකයක් කාන්තාව පිළිබඳ මූලික අයිතිවාසිකම් වැනි සාධකයක් පෙරටු කොට සැලකීම කාන්තාව පිළිබඳ මූලික අයිතිවාසිකම් වැනි සාධකයක් පෙරටු කොට සැලකීම කාන්තාව පිළිබඳ මූලික අයිතිවාසිකම් වැනි සාධකයක් පෙරටු කොට සැලකීම මගේ පුතේ මොකක්ද මේ කාන්තාව පිළිබඳ මූලික අයිතිවාසිකම් වැනි සාධකයක් පෙරටු කොට සැලකීම කියලා කියන්නේ පුතේ කාන්තා අයිතිවාසිකම් උපරිම මට්ටමේ තියෙනවා. කාන්තාවට සමාජයේ තම ස්ථානය හම්බ වෙනවා. දැන් අපි බලමු කාන්තාවගේ අයිතිවාසිකම් සලකන්නේ සමාජයන්ව දරුවන්ගේ උපක්‍රමාණය. අපි කතා කරන පුතේ මුස්ලිම් සංස්කෘතිය තුළ කාන්තාවට හම්බෙන්නේ මොන වගේ තත්ත්වයක්ද කියලා අපි දන්නවනේ නේද? කාන්තාවට පල්ලියට යන්න බෑ. පුරුෂයාගේ ආධිපත්‍යයෙන් තමයි අතුරුලා ඉන්නේ. දකින්නවා අපි එහෙම කාන්තා අයිතිවාසිකම් මුස්ලිම් සංස්කෘතිය තුළ නැහැ. හැබැයි දරුවෝ ප්‍රමාණය ගොඩාක් ඉහළයි. ඒතර පුරුෂයා තමයි තීරණය කරන හැමදේම. පුරුෂයෝ වැඩි දැන් කාන්තාවන්ට දරුවා හදන්න එක දුක් විඳින්නේ. කාන්තාව ස්වභාවයෙන්ම දරුවා හදන්න ඔක් කැමැත්තක් නැහැ. මේ ගොඩාක් හදන්න කැමැත්තක් නැහැ. එක්කෙනෙක් දෙන්නෙක් තුන් දෙනෙක් වල බලාගන්න කැමතියි. ඊට වඩා කරන්න කාන්තාව කැමති නැහැ. හැබැයි මම මුස්ලිම් සංස්කෘතිවල කාන්තාව නෙමෙයි තීරණ ගන්නේ පුරුෂයා. යාට කැමති ප්‍රමාණයක් තමයි එයා හදන්නේ. කාන්තාවට තීරණ ගැනීම ඇති නැහැ. හැබැයි මේ සමාජයවල කාන්තාව ඉතාම ස්වාධීනයි. අපි කියනවා උපරිම ස්ථානට කාන්තාව යන්න පුළුවන් උපරිම දැනට ගිහිල්ලා තින්නේ අයිතිවාසිකම් වලින්. එතකොට දරුවා හදන්නේ නැහැ. අන්න එක කාරණයක් කාන්තා අයිතිවාසිකම් කියන කාරණේ. හරිද? ඊළඟට දාගමු කාන්තාව සමාජය තුළ
ඒකත් එක්කෙන කාරණයක් කාන්තාව සමාජය තුළ පූර්ණ ස්වාධීනත්වයට පත්වීම කාන්තාව සමාජය තුළ පූර්ණ ස්වාධීනත්වයට පත්වීම කාන්තාව සමාජය තුළ පූර්ණ ස්වාධීනත්වයට පත්වීම නිදහස් ලෞකික ජීවනකාරණය නිදහස් ලෞකික ජීවිතය ගත කිරීමට ඇති කැමැත්ත ඊළඟ කාරණය නිදහස් ලෞකික ජීවිතය ගත කිරීමට ඇති කැමැත්ත ඊළඟ කාරණය නිදහස් ලෞකික ජීවිතය ගත කිරීමට ඇති කැමැත්ත නිදහස් ලෞකික ජීවිතයක් ගත කිරීමට පවතින කැමැත්ත නැත්නම් ඇති කැමැත්ත නිදහස් ලෞකික ජීවිතයක් ගත කිරීමට ඇති කැමැත්ත නිදහස් ලෞකික ජීවිතයක් ගත කිරීමට ඇති කැමැත්ත උදේ මේ රටවල හරිද කට්ටිය කැමති අපි සරලව කිව්වොත් වෙන ආදල් එකේ ඉන්න තමයි කැමති හරි දැන් මේ රටවල මිනිස්සු ගොඩක් වෙලාවට සමහර සීසන් එක නැත්නම් සීත ඍතුවල වෙන රටවල් කපල් එකත් එක්ක වෙන රටවලට ගිහිල්ලා සතුටෙන් සමාදානයෙන් ජීවත් වෙලා නේද ආදල් එකේ ඉන්න තමයි කැමති දරුවා හැදුවට පස්සේ දරුවා හදාගත්තට පස්සේ ඒ කියන සතුට විඳින්න අමාරුයි නේද ඒ නිසා දරුවෝ තමන්ගේ සමාජයට එකතු කරගන්නේ නැහැ තමන්ගේ පවුලකට එකතු කරගන්නේ නැහැ එකක් එක කාරණයක් මේ සමාජයේ සුතාමත් ලිබරල් වාදී ධනවාදී ආර්ථිකයේ උපරිම මට්ටමට ගිහිල්ලා නිදහස් සාමකාමී ජීවිතයක් ගත කිරීමට උපරිම කැමැත්තක් දක්වනවා ඒ නිසා ධර්ම එකතු කරගන්නේ නැහැ ඊළඟ කාරණය ඊළඟ පොයින්ට් එක සමලිංගික විවාහ නීතිගත කියලා පැවති මේ රටවල ගොඩක් යාට සමලිංගික විවාහ නීතිගත කරලා තියෙනවා. ඊළඟ පොයින්ට් එක සමලිංගික විවාහ නීතිගත කරලා පැවතීම. ඊළඟ කාරණය ලිංගික සෞඛ්‍ය පිළිබඳ උපරිම දැනුම හා 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 උපත් පාලන ක්‍රම අනුගමනය කිරීම හරි මේ සම්බන්ධයෙන් ගැටලු නැහැ නේද මම හිතනවා ඔයගොල්ලන්ට ගැටලු නැහැ කියලා. මොකද කාරණා නිසා උපත් ප්‍රමාණය එන්නෙන්නම අඩු වුණා. උපත් ප්‍රමාණය එන්නෙන්නම අඩු වුණා. හරිද? ඊට පස්සේ අපි දාගමු ඊළඟ කාරණය ඊළඟ අනුමාතෘකාව මරණ ප්‍රමාණය පහළ දැසීමට හේතු
මරණ ප්‍රමාණය පහළ දැසීමට හේතු මරණ ප්‍රමාණය පහළ දැසීමට හේතු දැන් මේ රටවල පුතේ මරණ පිතාම පහළ මට්ටමක තියෙනවා. ලෝකයේ අංකයේ සෞඛ්‍ය පද්ධතිය ක්‍රියාත්මක වෙනවා. මේ රටවලදී ඇති සමස්ත සමාජික සාධක දෙන්නේ මරණ ප්‍රමාණය පහළ වෙන බල තියෙනවා. ඒක තමයි ලොව ඉහළම සෞඛ්‍ය පද්ධතිය ක්‍රියාත්මක වීම. ඒකෙන් බල තියෙනවා. ලොව ඉහළම සෞඛ්‍ය පද්ධතිය ක්‍රියාත්මක වීම. සාමාන්‍ය පුතේ දරුවෙක් හම්බෙන්න කාන්තාව මාසයකට කලින් ඉඳලා හොස්පිටලයිස් කරගන්න වෙනවා. අපේට අද හම්බෙන්න හැටි තමයි ඇඩ්මිට් කරගන්නේ. හරි. ලොව ඉහළම සෞඛ්‍ය පද්ධතිය ක්‍රියාත්මක වීම. ලොව ඉහළම සෞඛ්‍ය පද්ධතිය ක්‍රියාත්මක වීම. ලොව ඉහළම සෞඛ්‍ය පද්ධතිය ක්‍රියාත්මක වීම. ඊළඟ එක ජනතා සුබ සාධන පහසුකම්. ඊළඟ එක ජනතා සුබ සාධන පහසුකම්. ඊළඟ එක ජනතා සුබ සාධන පහසුකම්. ජනතා සුබ සාධන පහසුකම් ඉහළ මට්ටමක පැවතීම. 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 ඊළඟට මානසික සෞඛ්‍ය හා සමාජ ආර්ථික දර්ශනයන්. මානසික සෞඛ්‍ය හා සමාජ ආර්ථික දර්ශනයන් ඉහළ මට්ටමක පැවතීම. ඉහළ මට්ටමක පැවතීම. මානසික හා සමාජ ආර්ථික දර්ශනයන් ඉහළ මට්ටමක පැවතීම. උදේ ඔන්න මානසික සෞඛ්‍ය සමාජ ආර්ථික දර්ශනයන් ඉහළ මට්ටමක පැවතීම කියන කාරණා. මගේ පුතේ අපි කතා කරනවා හොඳ සෞඛ්‍ය පද්ධතියක්, හොඳ මානසික සෞඛ්‍යයක් තියෙනවා නම් ලෙඩ රෝග අඩුයි කියලා කරන පරිශ්‍රණ තුන ඔක්කොට තියෙනවා නේද? මානසික සෞඛ්‍ය හොඳ නම් නේද? නිදහස මානසික සෞඛ්‍ය තෘප්තිය සතුටෙන් සිටීම මේ වගේ දේවල් හොඳ නම් ලෙඩ රෝග හැදීමේ සම්භාවිතාවය අඩුයි කියලා. ඉතින් මේ රටවලදී මිනිස්සුන්ට ප්‍රශ්න අඩුයි. අපේ රට ලොකු ප්‍රශ්න එදා වේල කණ එක අපේ රටේ මිනිස්සු ගොඩක් ප්‍රශ්න නේද? එතකොට අපේ රටේ මිනිස්සු සල්ලි ප්‍රශ්න ගොඩාක් වැඩි. ඒත් එක අනිකුත් සාධන පැනලු ගොඩාක් මිනිස්සුන් තුන මුණ ගැදියා. මොකද අපි අපේ රටවල අර ගෙදරට වඩා මේ ගෙදරට වඩා හොඳින් කරන්න ඕන උත්සාහයක් තියෙනවා නේද?
අරයට වඩා හොඳ වාහනයක් ගන්න. ඒ වෙනුවෙන් තමයි අපේ මිනිස්සු කරකන්නේ. අල්ලපු විතර එක්කිනාට වඩා හොඳ වාහනයක් ගන්න. නැත්නම් තමගේ සහෝදරයාගේ මෙයාටලා හොඳ වාහනයක් මෙයා ගන්න. මෙයාටලා හොඳ ගියක් මෙයා ගන්න. කරගියක් නෙමෙයි. ඒ නිසා හින ප්‍රෙෂර් එකෙන් තමයි ෆිනෑන්ස් දාගෙන වාහන ගන්නවා. තමන්ට වැඩි ඒවා ගන්න. තමන්ට ගන්න පුළුවන් ඇල්ටෝ එක. හැබැයි ගන්නේ ප්‍රාඩෝ එක. ඉතින් ෆිනෑන්ස් එකම ගෙවන්න ගියාම කන්නේ බොන්නේ නැතුව එන ස්ට්‍රෙස් එකෙන් තමයි වැඩි කරන්නේ. අපේ වගේ මිනිස්සු ලොකු ප්‍රශ්න. හැබැයි පුතේ අපි කතා කරන මේ රටවලට මිනිස්සුන්ට ගබය කරන්නේ. පොඩි ගයක් තිබ්බම ඇති, පොඩි වාහනයක් තිබ්බම ඇති. ඒ මිනිස්සුන්ට ලොකු බලාපොරොත්තු නැහැ. හරි සරලව තමයි ජීවත් වෙන්නේ. නිසා ඒ මිනිස්සුන්ට තෘප්තිය වැඩි, මානසික තෘප්තිය වැඩි. හරි ඒගොල්ලෝ සතුට කියලා බලන්නේ ඒ දේවල් නෙමෙයි. ඒගොල්ලෝ බලන්නේ ඒ කියන්නේ වාහන, ගෙවල් දොරවල් මේවට සතුට. අර ෆ්‍රීඩම් එක නිදහසේ සාමකාමී වෙන්න තමයි මිනිස්සු සතුට වෙලා. ඉතින් ඒ නිසා මිනිස්සු ලෙඩරෝගත් අඩුයි. හරි මානසික සෞඛ්‍ය හොඳ මට්ටමක තියෙනවා නේද? අරකට ප්‍රමාණය අඩු වෙනවා. හරිද? ඊළඟ ලියා ගන්න ඊළඟ පොයින්ට් එක සමාජ පීඩනය හා සමාජ පීඩනය හා තරගකාරීත්වය වැනි ගැටලු වලින් සමාජය මුදවා ගැනීම පුතේ දැන් අපේ වල බලමු අධ්‍යාපනයක් තරංකාරී නේද? තරංකාරී අධ්‍යාපන ක්‍රමයක් තියෙනවා. සාමාන්‍ය පෙළ කරනකොට ලොකු තරගයක් තියෙනවා. සාමාන්‍ය පෙළ කරන උසස් පෙළ කරන විශ්වවිද්‍යාල යන අසීමාන්තික තරගයක් තියෙනවා. අපිට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ඒ තරගයේ දුවන අශ්වයෙක් බවට පත් වෙන්න වෙලා තියෙනවා. නේද? අපි ඒ නිසා නේද? ඒ ඉලක්ක පස්සේ හඹා යන අසීමාන්තිකව යාන්ත්‍රීකරණය වෙච්ච මිනිස්සෙක් විදියට. ඉතින් අපේ රටේ තත්ත්වය ඒකයි. ඉතින් පුතේ අපිත් මේකට කැමති නෑ. ඒවට කරන්න දෙයක් නෑ. මේකට උරු වෙන්න වෙලා තියෙනවා. නේද? ඉතින් විශ්වවිද්‍යාලයට ගිහිල්ලත් එහෙමයි. විශ්වවිද්‍යාලයට ගිහිල්ලා පළමු පන්ති සාමාර්ථයක් ගන්න, දෙවන පන්ති සාමාර්ථයක් ගන්න, ඔන්න ඔය වෙනුවෙන් මරා ගන්නවා. ඔය වෙනුවෙන් තරගයක නිලවෙනවා. එළියට ගිහිල්ලත් එහෙමයි. රස්සාවක් ගන්න, ලොකු තරගයක නිලවෙනවා. ඉතින් අපේ රටේ හැමදාම තියෙන තරගයක්. තව කෙනෙක් පසු දුවන තරගයක්. නේද? තව කෙනෙක් පරයා යන තරගයක් තියෙනවා. හැබැයි අපි කතා කරන මේ දිලිඳු රටවල් එහෙම තරගයක් නැහැ. පුද්ගලයා තුළ තියෙන ශක්තියින් දියුණු කරන්න උත්සාහ කරන කර්මකාරී අධ්‍යාපන ක්‍රමයක් නෙදීනේ. එයාට මිනිස්සු තුළ තමන්ගේ ශක්තියින් දියුණු කරන අධ්‍යාපන ක්‍රමයක් විශේෂයෙන් ඩෙන්මාර්ක් වගේ රටවල් ඕකේ හොඳම අධ්‍යාපන ක්‍රමයක් තියෙන රටවල් ගැන කතා කරොත් එහෙම එයාට හොඳ අධ්‍යාපන ක්‍රමයක් තියෙනවා. තමන්ගේ ඇබිලිටිස් එක තමන්ගේ කුසලතා වර්ධනය කරන්න උත්සාහ කරන මේ දේවල් නෙමෙයි තරගයක් නෙමෙයි. ඒ නිසා ඒ මිනිස්සුන්ට තව කෙනෙක් පස්සේ නගන්න තරගයක් නැහැ. නිසා මානසික පීඩනයක් නැහැ. ජීවිතකාරයක් ජීවත් වෙනවා. අනිත් මිනිස්සුන්ට වෛරය සැකය ඊර්ෂ්‍යාව මේ දේවල් අඩු වෙනවා. ඒ අපේ රටේ එකෙනා පස්සේ උන මහා පරිමාණ තරගයක් තියෙනවා. ඒ නිසා අපේ ආයුෂත් අඩු වෙනවා. ඒ මානසික සතුටක් නැහැ කවදා. අන්තිමෙන් දුර බලනකොට අපි ළඟ තියෙන දුර නැහැ විතරයි. හරි. හඹා යෑම විතරයි. ළඟා කර ගැනීම හරිම දුර අඩුයි. හරි. ඉතින් උදේ ඔය නිසා ඒ රටවල මරණ ප්‍රමාණය ඉතාම අඩුයි. ඉතින් ඔන්න අපි ජනසංඛ්‍යා සංක්‍රාන්ති නියමය කතා කරලා ඉවරයි. ජනසංඛ්‍යා වර්ධනය කියන කොටස මේ වෙද්දී නම් අපි කතා කරලා ඉවරයි. ඒ ලබන සතිය අපි කතා කරමු මෙලෙස වර්ධනය වෙච්ච මිනිස්සු ලෝකේ හැම තැනකම එකම සමාන මට්ටමින් ජීවත් වෙන්නේ නැහැ. අපි කියන අවකාශීය වශයෙන් පෘථිවිතලයේ තුල හැම තැනකම එකම සමාන මට්ටමේ මිනිස්සු ව්‍යාප්ත වෙලා නැහැ. එහෙනම් අපි අසමාන ආකාරයෙන් තමයි මිනිස්සු ව්‍යාප්ත වෙලා තියෙන්නේ. ඉතින් ලබන සතිය අපි ඒක ලියා ගමු. හරි. ඉතින් අද කරපු පාඩමේ කාරණාවල ගැටලුවක් තියෙනවද මගේ පුතේ? අපි කරපු කොටස සම්බන්ධයෙන් කාරණේ ගැටලුවක් තියෙනවද? ගැටලුවක් තියෙනවා දැන් අහන්න පුළුවන්.
නැහැ. හරි. එහෙනම් මම හිතනවා හැමෝටම මේ පාඩමේ මේ කොටස සම්බන්ධයෙන් ගැටලුවක් නැහැ කියලා. එහෙනම් අපි ලබන සතියේ මේ ජන සංඛ්‍යාවේ අසමරයාප්තිය කතා කරමු. උදේ දුවේ මට ඔබට මතක් කරන්න කාරණේ තමයි අර ටියු එවන්න නම් අර මම ඉස්සර දාපු ලින්ක් එක ෆිල් කරන්න අනිවාර්යයෙන්. ඒක ෆිල් කරලා හරියට තියාගන්න හරියට ෆිල් කරලා කම්ප්ලීට් කරන්න. එහෙම වුණොත් තමයි ඔබ ළඟ නිබන්ධනය හරිම ලිපිණයට හරිම විදිහට ලැබෙන්නේ. නැත්තම් මම ඒකෙන් තමයි හොයාගන්න ඇඩ්‍රස් ටික. හරි එහෙනම් ඒක කරන්න. අවසාන වශයෙන් මතක් කරනවා මේ කරපු කොටස් තුන බලාගෙන ලබන සතියේ ඉන්න කියලා. හරි එහෙනම් අද අපිත් එක්ක සිල්දාම් බොහොමත් ස්තුතියි. අපි උදේ ලබන සතිය හම්බෙමු. සිල්දාම් පරිස්සමින් ඉන්න. Usap naik.